डॉक्टर वीडियो එක ස්ට්‍රක් වෙවි තමයි යන්නේ පොඩ්ඩක් මට පේන හැටි දැන් කියනවා වගේ. ආ චුට්ටයි තියෙන්නේ.
සම්පත් මම ඔය වීඩියෝ එක දැම්මේ කාරණාව පැහැදිලි කරන්න. ළමෙක් වැඩි වියට පත් වෙච්ච දවසේ ඉඳලාම එයා සූදානම් මේ ලෝකයට දරුවෙක් බිහි කරන්න. එයාගේ ශරීරය ඒකට අවශ්‍ය සුදුසුකම ලැබිලා ඉවරයි. දැන් සම්පත් දැක්කද මේකේ මේ අම්මගෙනුයි තාත්තගෙනුයි සෛල භාග දෙකක් එකතු වෙලා තමයි මේ දරුවා නිර්මාණය වෙන්නේ. මේක දැක්ක නේද? ඔව්. ඔව්. එතකොට මේ සෛල දෙක ඇතුලේ මුළු සම්පූර්ණ ශරීරයක් නිර්මාණය කරන්න පුළුවන් අවශ්‍ය දත්ත තියෙනවා. හරි? එතකොට අර ඔය සෛල බෙදෙන්න පටන් ගන්නවනේ. පැලෝපිය නාලයේ දිගේ බෙදි බෙදි යනවනේ. ගෙදිලා ගිහිල්ලා මේක සෛල 100ක් විතර යනකම් මේකට කිසිම ෂේප් එකක් නැහැ. හරි? දැන් අපි කැන්සර් එකක් කියලා ගන්නෙ සම්පත් ෂේප් එකක් නැහැ. ඒකට කරන්න වැඩක් නැහැ වෙන මේ විකෘතියක් නේ. මේ පළවෙනි සෛල ගුලියත් ඔන්න ඔය වගේ. මේකට කරන්න වැඩක් එහෙම නැහැ. එය අපිට ඇහි තියෙන සෛල නිසා අපිට පෙනුම ලබා දෙනවා. ලිවර් එකේ තියෙන සෛල එතන ඒ අවශ්‍ය වැඩ කොටස කරනවා. ඒකට කිඩ්නි එකේ සෛල ඒ වැඩේ ටික කරනවා. ඒතර අපේ ලංග්ස් වල තියෙන සෛල එයාට අදාළ කොටස කරන මේ වගේ හැම සෛල එකටම යම් කිසි වැඩක් තියෙනවා කරන්න. මෙතන මේ පළවෙනි සෛල ටිකට එහෙම වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ වැඩේ බෙදෙන එක විතරයි. ඊට පස්සේ ටිකක් කල් යනකොට මේක අත් වෙනවා, කකුල් වෙනවා, මේ ඇස් වෙනවා, ඔළුව වෙනවා, මේ නහර හැදෙනවා, අපේ මේ සුසුම්නාව, මොලේ මේ ඔක්කොම නිර්මාණය වෙනවනේ හાર્ට් එක. මෙන්න මේක වෙන්නේ කොහොමද? මේ හරි වැදගත් කතාවක් මේක. අර එක සෛලයේ තිබිච්ච සෛලය මෙහෙම බෙදුනේ කොහොමද? මේක බෙදෙන්නේ මේ DNA කියලා තියෙනවනේ අපේ. ඔව්. ඔය අර සෛලයක් ඇතුලේ තියෙනවා වර්ණ දේහ කියලා යුගල් 23ක් න්‍යෂ්ටිය ඇතුලේ තියෙන්නේ. න්‍යෂ්ටිය ඇතුලේ තියෙන නිසා මේක හරි ආරක්ෂා සහිතයි. හැබැයි සම්පත් මේ න්‍යෂ්ටිය ඇතුලේ මේ ටික අවශ්‍ය ප්‍රමාණයට බෙදෙන්න ඕනේ. අවශ්‍ය විදිහට විභේදනය වෙන්න ඕනේ. ඒක වැරදිලාවත් ඒ අලුතෙන් නිර්මාණය වෙන සෛලයට අදාළ කාර්ය කරගන්න බැරි නම් නේද? එතන විකෘතියක්. පොලික් ඇසිඩ් බොන්න කියන්නේ. පොලික් ඇසිඩ් එකක් ඔය. පොලික් ඇසිඩ් විතරක් හරියන්නේ නැහැ. මම මේක දැන් ප්‍රශ්නේ ඔන්න ඔක්කොම තමයි. ඔය සම්පත් ඔලුවට ආවා වගේ දැන් දරුවෙක් ලැබෙන්නේ ඉන්නකොට මේ මම්ම කල්පනා කරනවා මේ පෙති ගොඩක් දෙනවා අප්පිරියයි බොන්නත් බෑ කියලා ඔන්න එක්ක විසි කරනවා ටික. හරි? ඊට මගේ පිටිපස්සෙන් කොළ පාටට පේනවනේ ડોක්ටර්. ඔය කියන්නේ. මේ පොලික් ඇසිඩ් ඕනේ දික්ක ප්‍රශ්න. දැන් මේ කවුද අම්මාට අර මේ ක්ලිනික් එකෙන් දෙන ටිකක් දැන් බොන්න නැති සයිස් එකක් තියෙනවා. මොකද ඒගොල්ලෝ දැන් එක එක ඔය දොළ දුකට එහෙමත් මේ KFC එකට යන්න තමයි ආසාව ඇති වෙන්නේ දැන්. පුදුම වැඩක් කියලා දී. මේ తত্ত্বය මේ නිසාම අර බෙදෙන DNA ටික නව සෛලයක් හදන්න අවශ්‍ය ස්ට්‍රක්චර් එක මේ හදන්නේ. අපි බ්ලූප්‍රින්ට් එක කියලා කියන්නේ මේකට. නිවසක් හදනවා නිවස හදන්න අවශ්‍ය ප්ලෑන් එක. තමයි මේ DNA වල තියෙන්නේ. සම්පත් දන්නවද මේ DNA කොච්චරක් විතර අපේ තියෙනවද කියලා? ඇත්තටම එහෙම දැනුමක් නෑ මට. සාමාන්‍යයෙන් ගණන් කරන්න බැරි තරම් අපිට උදාහරණයක් විතරයි කියන්න පුළුවන්. මේ එක DNA එකක් අරගෙන DNA කියන්නේ අර ඉනිමගක් මෙහෙම කරකවහම තියෙන හැඩේ මතක් වෙනවද? මේක දිගෑරලා ගත්තොත් එක DNA එකක් දිගෑරියාම සෙන්ටිමීටර 10ක් විතර දිගයි. හැබැයි සෛල තියෙනවා අපේ ශරීරේ ට්‍රිලියන 60ක් 100ක් අතර සංඛ්‍යාවක්. ට්‍රිලියනයක් කියන්නේ 1.12ක් නේ. ඒ වගේ 100ක් 60ක් අතර සංඛ්‍යාවක් තියෙන ශරීරයේ සයිස් එක ගන්නවා. එතකොට මේ DNA ටික දිගහැරලා ගැට ගැහුවොත් බ්‍රහස්පති ග්‍රහයාගේ ගාවට ගිහින් එන්න පුළුවන්. එච්චර දිගයි. ඉතින් අපි ගණන් කරන්න යන්න ඕනේ නෑ හින්දා. මේ DNA වල තමයි අපේ මුළු ශරීරේම ප්ලෑන් එක හදලා තියෙන්නේ. එතකොට අපේ පොඳු යට පෙළ හදනකොට එතනට ඇවිල්ලා මේ ලිවර් එක ගහන්නේ නැහැ. ලිවර් එකේ සෛලයක් හැදෙන්නේ නැහැ.
හાર્ට් එකේ හැදෙන තැන ඇවිල්ලා මේ අස්ථි සෛලයක් හැදෙන්නේ නැහැ. එතනට අදාළ දේ විතරයි එතන නිර්මාණය වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපේ බොඩි එක හැදිලා තියෙන්නේ. මේ වගේම තමයි යම් කිසි තැනක ග්‍රන්ථියක් නිර්මාණය වෙනකොට මේ ග්‍රන්ථිය විසින් නිකුත් කරන හෝමෝන ගැන අර බ්ලූප්‍රින්ට් එකේ තියෙනවා. හරි? ඒ එන්ඩෝක්‍රීන් සිස්ටම් කියලා අපි කියනවා. ඒ කියන්නේ හෝමෝන පද්ධතියක් තියෙනවා. ග්‍රන්ථි තියෙනවා මේ ග්‍රන්ථි වලින් නිකුත් කරන එක එක හෝමෝන තියෙනවා. ඇත්තටම අපේ තාම මේ වෛද්‍ය විද්‍යාව විසින් මෙච්චරක් හෝමෝන නිකුත් කරනවා කියලා තීරණය කරලා නැහැ. කෝටි ගාණක් නිෂ්පාදනය කරනවා වෙන්න පුළුවන්. මොකද ඒ තරම් සංකීර්ණයි මේක. මෙන්න මේකේ ප්‍රධානියෙක් ඉන්නවා. මේ සිස්ටම් එකම කන්ට්‍රෝල් කරන ප්‍රධානියෙක් ඉන්නවා. අපි ඉස්සරහට එක ගන්නවා. එයා තමයි මේ පිටියුටරි ග්‍රන්ථිය. මෙන්න මෙතනින් තිබ්බොත් ඇඟිල්ල මොහොම ඇතුළට ගිහලා මෙන්න මෙතන තිබ්බහම මෙතනින් ඇතුළට ගිහලා ඔය දෙක හම්බ වෙන තැන. මේ අර හරියටම අපි ඩොට් එක තියෙන තැන කිව්වොත් නේද? මේ කෙලින් පස්සටයි මෙතනින් පස්සට මෙතනින් මැද ඔය මැද තියෙනවා පිටියුටරි ග්‍රන්ථිය කියලා එක. මේ පිටියුටරි ග්‍රන්ථිය තමයි මේ පොඩි එක. මේ මුළු සිස්ටම් එකම රන් කරන්න යා. එයා හොඳට තියාගත්තොත් අපිට හොඳ හෝමෝන පද්ධතියක් බලා ගන්න පුළුවන්. එහෙනම් අපිට මේ පිටියුටරිය වැඩ කරන්නේ නැති හේතුවක් මෙතන අපිට පේනවා. හෝමෝන ගැන කතා කරනකොට අපි ඉදිරියට කතා කරනවා. ඊළඟට අපිට ඔබ ඇහුවේ මේ වැඩි වියටපත් වුණාම නේද මේ ප්‍රශ්න ඔක්කොම හටගන්නේ කියලා. අපි ඕකේ තියෙන ප්‍රශ්න අපි එකින් එක කතා කරන් යනවා. අපිට තියෙන වෙලාව අනුව. ඔව් දැන් මේ ප්‍රශ්න ගත්තාම දැන් අමුතු නම් ටිකුත් වැටලා තියෙනවා ප්‍රශ්න වලට. ඔව්. ඒ කියන්නේ ෆයිබ්‍රොයිඩ් කියයි විවිධ වර්ගයේ ගෙඩි දැන් අපේ හදනවා නිර්මාණය කරනවා මේ බඩ ඇතුලේ. අපි ඉස්සර ආච්චිව හැදුවේ නෑ. මේවා මේ මොනවද මේ? මේවා ගැන චුට්ටක් අපිට පැහැදිලි කරලා දුන්නොත් හොඳයි අද දවසේ ડોක්ටර්. අපි ඉස්සෙල්ලාම බලමු මේ ආර්ථ ක්‍රියාවලිය ගැන. මට මේ සිංහල වීඩියෝ එකක් හම්බුණා ඒක දාලා. මේ පේනවද? පේනවා. පැහැදිලි පේනවා. අද මේ සිග්නල් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි නේද? චක්‍රය නම් කුමක්ද? මල්වර වීමේදී උසක් චක්‍රය ඇතිවේ. ගැහැණු ළමුන් වැඩෙන විට ඔවුන්ගේ සිරුරුද වර්ධනය වී උසක් වීම සිදුවේ. කාන්තාවක් ගර්භණී භාවයට පත් වූ විට කලලයේ වර්ධනය වන ශරීරාංගය ගර්භාෂය වේ. ගර්භාෂයේ ඇතුල් ස්තරය එනම් එන්ඩෝමෙට්‍රියම වර්ධනය වන කලලයට අවශ්‍ය පහසුකම් හා පෝෂණය සලසයි. දරුවෙක් නොමැති නම් එම කොටස ඔසප් වීමේදී ගැලවී නිදහස් වෙයි. එය ඔසප් සමයේදී රුධිරය හා අනෙකුත් පටක ලෙස යෝනි මාර්ගය තුලින් පිටවෙයි. ඔසප් වීම දවස් කිහිපයක සිට සතියක් දක්වා පැවතිය හැකිය. ඔබ ඔසප් චක්‍රය ගැන අසා ඇති. එනම් එක් ඔසප් වීමක සිට තවත් ඔසප් වීමකට ගතවන්නා වූ කාලයයි. මෙය සාමාන්‍යයෙන් දවස් 28කි. නමුත් එය අයෙකුගෙන් අයෙකුට වෙනස් විය හැක. එම චක්‍රයේ ප්‍රථම දිනය යනු ඔසප් වීම ආරම්භ වූ දිනයයි. එහිදී ගර්භාෂයේ ඇතුල් ස්තරය තුළ වූ සෛල ඉවත් වී නැවතත් සංසේචිත ඩිම්බයක් සඳහා සූදානම් වෙයි. ඩිම්බ නිදහස් වන්නේ කාන්තාවකගේ ඩිම්බ කෝෂ තුලිනි. ඇල්පෙනෙත්තක හිසක් තරම් වන ඩිම්බය ඉතා කුඩාය. කාන්තාවන්ට එක් පැත්තක එක බැගින් ඩිම්බ කෝෂ දෙකකි. පැලූපිය නාල ඩිම්බ කෝෂ සිට ගර්භාෂය දක්වා විහිදේ. ඔසප් චක්‍රයේ මැදදී ඩිම්බ කෝෂයක් ඩිම්බයක් නිදහස් කරයි. ඩිම්බ මෝචනය සිදු වූ පසු ඩිම්බය පැලූපීය නාල දිගේ ගමන් කරයි.
මේ අතරවාරයේදී ගර්භාෂය සංසේචිත ඩිම්බයක් පිළිගැනීමට සූදානම් වෙයි. සංසේචනය යනු කාන්තාවකගේ ඩිම්බයක් පුරුෂයෙකුගේ ශුක්‍රාණුවක් හා එක්වීමයි. එසේ ඩිම්බය සංසේචනය වී පැමිණියේ නම් එම යුක්තාණුව එන්ඩෝමෙට්‍රියමට සවිවී දරුවකු පිළිසිඳ ගැනීම වර්ධනය ඇරඹේ. කාන්තාව ගර්භණී වේ. ඩිම්බය සංසේචනය නොවුනහොත් කාන්තාව ගර්භණී වී නැත. එවිට ඩිම්බය දියවීමට පටන් ගනී. කාන්තාව ගර්භණී වී නැති නිසා ගර්භාෂයේ ඇතුල් ස්තරය වර්ධනය අනවශ්‍ය බැවින් එම කාන්තාවට සාමාන්‍ය පරිදි මාසික ඔසප් වීම සිදුවේ. එනම් ඔසප් චක්‍රය නැවතත් ආරම්භ වීමයි. සම්පත් ඒ පොඩ දකින්න ඇති. පැහැදිලිවම කියනවා. මෙතන මේ ඔසක් වීම කියලා කියන්නේ අර එන්ඩෝමෙට්‍රියන් එක අනවශ්‍ය නිසා ඉවත් වීම. එතකොට මේක හරියට කෙරෙන්නේ නැහැ. ওই චක්‍රය හරියට කෙරෙන්නේ නැහැ. දවකත් එනම් මේ මුලින්ම වෙලා තිනකොට අර ඔයා දන්නවද මේ අපි උපදිනකොට ගැහණු දරුවෙක් උපදිනකොට එයා ඩිම්බ කීයක් නිකුත් කරනවාද කියන එක තීරණය වෙලා ඉවරයි. ඒක ළමෙක් වැඩි විරපත් වෙනකොට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. උපතින්ම එයා මෙන්න මෙච්චර ඩිම්බ ප්‍රමාණයක් මම නිදහස් කරනවා කියලා තීරණයක් ඇවිල්ලා ඉවරයි. එතකොට එතනදී තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. නැතුව මේ ළමයා වැඩි විරපත් වුණාන් පස්සේ නෙමෙයි. එහෙනම් මේකට වග කියන්න ඕනේ අම්මා. අම්මා හරියට ආහාර ටික පෝෂණය අරගෙන නැහැ. මේ කුස තුල ඇතිවෙච්ච ප්‍රශ්නයක් නේ. ඒ නිසා මේ දරුවා මේ වේදනාව විඳින එකට පළවෙනි වැරදිකරුව අම්මා. මේ ඒක තමයි වා කිව්වේ අපේ ආච්චිලට මේවා තිබ්බේ නැහැ කියලා. වාට දැන් තේරෙන්නේ නැති මම මොකද්ද කියන්නේ කියලා. මේ අපේ ආච්චි අම්මලාට මේ ප්‍රශ්න තිබ්බේ නැත්තේ ඒගොල්ලොන්ගේ අම්මලා මේ හොඳට කන්න දුන්නා මේ දරුවන්ට. ගෙදර උයලා වත්ත පිටියේ තියෙන ඒවා පොස් දෙල් අම්මලා මේවා තුන් දුන්නා කන්න. දැන් මේ කැම ටික මේ අර වයසකයට චමින්ද කියනවා වගේ මේ ටික එළියට දාලා තියෙන්නේ මේවා කන්නේ නැහැ. ඒකනේ සම්පත් වෙච්ච වැරද්ද. මේ අපේ පාරම්පරික ඥානයේ පල්ලහැට එන එක නැවතිච්ච තැනක් ඔය. ඔව්. ඒ කියන්නේ වැඩිහිටි කෙනාට චමින්ද කියලා පැත්තකට දාලා මේ මිනිස්සයා වයින් කරලා දැම්ම. මේ මිනිස්සයා විශ්වවිද්‍යාලයක්. ඉතින් ඒ හින්දා එතනින් පල්ලහැට දුන්නේ නැහැ මේ අනිවාර්යෙන් දැන් ගත්තොත් යනවා. ඔක වෙච්ච අර මේ නයන තේරුව කියන කැලේ ඉස්සරහන් චමින්ද කියන කැලලක් තියෙනවා. ඒක තමයි මම වැඩිපුර කියන්නේ කිව්වේ. අත්තන මොනසෙද? ඒක තමයි. අපි ආය එළියට ගමු ඔය පරණ කැම ටික. කොස් බෙල් ඔය චමින්ද කියලා තමයි අන්තිමට දැන් ඔය මේ මිනිස්සු දුන්නේ නැහැ. එයාගේ දැනුම දුන්න අම්බ කරලා බලහංකෝ කියන එකයි කියන්නේ. දැන් මේ ආච්චිලා ටික මොකද කරේ? ගෙදර ආච්චි කරදරයක් වුණා. ගිහින් දැම්මා මහලු බඩමට. හරි? සල්ලි ගෙවනවා. හැබැයි මේ කරදරයක් හින්දානේ මෙහෙම කරේ. හැබැයි මේ ගිහින් දැම්ම විශ්වවිද්‍යාලය. ගෙදර තිබිච්ච විශ්වවිද්‍යාලය තමයි ඔය ගිහිල්ලා අතන උදකලා කරේ. දැන් මේ දරුවන්ට මේවා කියලා දෙන්න කෙනෙක් නැහැ. මේ දරුවන්ට පෝෂණය කියන්නේ මේකයි කියලා කියලා දෙන්න කෙනෙක් ගෙදර නැහැ. ඒ නිසා ෆාස්ට් ෆුඩ් වලට පුරුදු වුණා. සමහරට සම්පත්තිතයි දැන් හැමදාම මම මේකම කතා කරනවා කියලා. ඇත්තට මේක හරි මට කතා කරන්න දෙයක් ඇත්තෙත් නැහැ. මේ වහ කණ එක නවත්තන්න තමයි අපි ඔක්කොම කරන්න වෙන්නේ. හරි? ඔය ඔතන දැන් මේක අපි අවස්ථාන තිස්සේ කියන එක. ඔව්. ඔක කොච්චර කිව්වත් ගන්න නැති තියෙන ප්‍රශ්නේ. දැන් හැබැයි ටික ටික තේරෙනවා. කතා නොකර බෑ. දැන් පොඩ්ඩක් තේරෙන ගතියක් ඇවිල්ලා තියෙනවා. අපි කතා කරගෙන යන් කොහෙදී හරි මේකට ගහට ගහක් මුණ ගැහයි. එතකන් යන්. මේ දැන් එතකොට මේ ඒ අම්මාගේ අතින් සිද්ධ වෙච්ච වැරද්ද තමයි මේ දරුවාට මේ ඕරිස් වල ප්‍රශ්න ඇති වෙන්න ප්‍රධානම හේතුව ඇති වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ අපි හැමදාම කතා කරනවා ඉපදිලා අවුරුදු 80ක් ජීවත් වෙන හැටි. එතනදී වස කණ්ඩ පටන් ගන්න අවුරුදු 5 වෙනකොට මෙන්න මේ වහ කෑම තමයි දිගට ඇවිල්ලා ලොකු ළමෙක් වෙනකොට විශේෂයෙන්
chicken ඒ කුකුලා දවස් 28න් විතර උලන් ගහලා පුම්බලා වගේ එළියට එනවා හෝමෝන ගහලා. ඊට පස්සේ අපි ඒක කනවා. ඒ ටිකම අපිටත් වෙනවා. මේක මහා අපරාධයක් වෙලා තින්නේ. මේ හේතුව නිසා නැවත වරක් මේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න ගන්නවා. හරි. අපිට මේ ප්‍රශ්නේදී හම් වෙන පළවෙනිම බාධකය තමයි සම්පත් මේ ඔය ඔසප් වීම සිද්ධ වෙනකොට ඇති වෙන උදරයේ වේදනාව ක්‍රෑම්ප් එකක් එනවා. අපි මේක ගොඩාක් අය දුක් විඳිනවා මේකෙන්. ඇත්තට මේ දුක් විඳින්න ඕන දෙයක් නෙමෙයි. බොහොම සරල සිද්ධියක් නිසා මේක වෙන්නේ. අපි දකිනවා මේක හරි බහුලව නේද ડોක්ටර්? ඔව්. අපි මෙන්න මේකෙන් උකට උදාහරණයක් ගමු. දැන් අපේ අතේ මසල් එකක් මේක වැඩ කරන්නේ නැහැ. මේ මසල් එක මෙහෙම නමනකොට නමන්න මේ සංකෝචනය කරන්න එපා මෙතන මසල් එක. ඕනම මසල් එකක් සංකෝචනය කරන්න කැල්සියම් ඕනේ. මේක දිගාරින්න කැල්සියම් වලින්ම දිගාරියට හැබැයි මැග්නීසියම් ඕනේ. මැග්නීසියම් නැතුනොත් දිගාර ගන්න බැරි වෙනවා. එතකොට අපි නමපු මසල් එකක් දිගාර ගන්න බැරි වුණොත් ක්‍රෑම්ප් එකක් නේද? ඔව්. නේද? එතකොට හිතලා බලන්න මේ අපි අර මේ ඩිම්බයක් සංසේචනයේ නොවුන නිසා යුක්තාණුවක් හම්බ වෙච්ච නැති මේ ශුක්‍රාණුවක් හම්බ වෙච්ච නැති නිසා යුක්තාණුවක් හැදෙන්නේ නැහැ. ඒ නිසා මේ අර ඔසප් වීම සිදු වෙනවනේ. ඒ ඔසප් වීම සිදු වෙනකොට මේ යුටරස් මේ ගර්භාෂය මෙහෙම නිරිකිලා තමයි පල්ලෙහාට දාන්නේ මේ ඒ තියෙන අපද්‍රව්‍ය. දැන් වැඩක් නැති නිසා. දැන් හිතලා බලන්න මේ සංකෝචනය වෙලා දිගහැර ගන්න බැරුණොත් මොකද වෙන්නේ කියලා. එක්ක දිගහැරගෙන අකුල ගන්න බැරුණොත් මොකද වෙන්නේ කියලා. මෙන්න මේක තමයි ක්‍රෑම්ප් එක. දැන් ඒතර මේ දරුවා කැල්සියම් මැග්නීසියම් ඌනතාවයකින් පෙළෙනවා නම් පිරිමි අපිට හිතා ගන්න පුළුවන් ඒ වේදනාව මොන වගේ එකක්ද කියලා. මොකද අපිට ජීවිතේ එක සැරයක් හරි කකුලේ කෙන්ඩ පෙරිලා තියෙනවා. ඒ වේදනාව කොහොමද දරා ගන්න කියලා හිතලා බලන්න. හරි. අපිට කකුලේ නම් කකුල එහාට මෙහාට කරලා බිත්තියට තද කරලා හරි මේක හදාගත හැකියි. මොකක් හරි කරගත හැකියි. මේක බඩ ඇතුලේ මේක මේ ළමයා කොහොමද දරා ගන්න කියන්නකො. මහා වේදනාවක් විඳිනවා. ඕක අපිට තේරෙන්නේ නැහැ. ඒ හින්දා හොඳම එක තමයි ඔය මේ කණ්ඩ පෙරලෙන එකේ තියෙන වේදනාව තේරුම් ගැනීම. හැබැයි සමහරුන්ට මේක නැහැ. මේ වේදනාව නැහැ. ඒ අර දවස් ගානේ එයා හොඳට ඉන්නවා. මොකද එයාට කැල්සියම් මැග්නීසියම් තියෙනවා. එහෙනම් පළවෙනිම ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ අපි අපේ ආහාරයට කැල්සියම් මැග්නීසියම් තියෙන. ඔව් මේ දෙක එකතු කරගන්න ඕනේ. ඔය ප්‍රශ්නේ මේ ડોක්ටර් මේ දැන් අපිට ඉස්සර අපේ අම්මලාට මේ ඔසප් චක්‍රය සිද්ධ වෙනවද කියලාවත් අපිට අයිඩියා එකක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ යක්කු වගේ වැඩ කරායිද? දැන් තමයි මේ දවස් 5 දැන් හරි අමාරුවෙන් වැඩ කරන්නේ දවස් ටික. ඇත්තටම මේ වැඩට යන කටට වැඩට යන්න බෑ. ඉස්කෝලේ යන ළමයිට ඉස්කෝලේ යන්න බෑ. ඔය වගේ ලොකු ප්‍රශ්නයක්. හේතුව තමයි ප්‍රධානම හේතුව කැල්සියම් මැග්නීසියම් ඌනතාවය. මම කියන්නේ ඔය දෙක විතරක් ගත්තම ඇති කියන එක නෙමෙයි. දැන් අපේ ගොඩාක් පිරිසට සිද්ධ වෙන වරදක් තමයි මම කැල්සියම් මැග්නීසියම් ගත්තානේ කියලා ඒ හරි කියලා ඉන්නතොර අනිත් පැත්තට ගලවගෙන යනවා. මේ පෝෂණය කියන ගේම් හරියන්නේ නැහැ. මේ 2000ක් විතර වෙන 200ක් විතර වෙන සෛල වර්ග වලට අවශ්‍ය පෝෂ්‍ය කොටස් තියෙනවා එක සෛල වලට. ওই මාංශ පේශි සෛල වලට මම කිව්වේ රුධිරයට තව සෛල වෙන මිනරල් වර්ග ඕනේ නේද? liver එකට ගියාම තව ඕනේ. ඒතර තයිරොයිඩ් ග්ලැන්ඩ් එකට ගියාම අයඩින් වගේ ඕනේ. ওই වගේ එක જાතිය තියෙනවා. එතකොට ඔය කියව පළවෙනිම ප්‍රශ්නේ
මේ ඔසප් වේදනාව හේතුව තමයි කැල්සියම් මැග්නීසියම් උණතාවය. ડોක්ටර් මාට තව පුංචි ප්‍රශ්නයක් ඇති වුණා. මම එහෙම අහන්න නෑ. මේක. දැන් ડોක්ටර් කිව්වා මේ ඔසප්පේ පටන් අරගෙන ඩිම්බ පිට කිරීම සිද්ධ වෙන එක උපදිතම මේ ඒක ගණනය කරලා ඉවරයි කිය. එතකොට අපිට අද මේ දරුවෝ නෑ කියන එකට විසඳුම ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා තේරෙනවා. ඒ කියන්නේ නිසි කලට නිසි දේ නොකර ගැනීම කියලා මං හිතනවා. ඒක නිවැරදිද ලොක්? අනිවාර්යෙන් මේ ඩිම්බ ටික ඔක්කොම ඉවරනට පස්සේ තමයි නෑ එහෙමයි මේ ඉවර වෙන්නේ නැහැ. එහෙම සාමාන්‍යයෙන් අවුරුදු 45ක්වත් යන්න ඩිම්බ අපේ ඇතුලේ තියෙනවා. මේ තීරණය වෙලා ඉවරයි. මෙච්චරක් යනවා. ඒ ගාන ඉලක්කම තීරණය කරලා ඉවරයි. ඒකයි මම කිව්වේ. කියන්නේ හරි හරි. මේ මෝරන්න ඕන කියලානේ කියන්නේ. අපටි අවස්ථාවේ තියෙනවා එළියට එනවා මෝරනවා. එහෙම තියෙනවා. හරි. ඔය දරුවන් නොලැබීමේ හේතු ගණනාවක් තියෙනවා. අපිට ඒක වෙනම වැඩසටහනක් කරන්න වෙයි. මම හිතන එකත් කරා නම් හොඳයි. ඒක ටිකක් ලොකු කතාවක්. මේක අම්මා තාත්තා දෙන්නම අරන් කරන්න ඕන එකක්. අපි එහෙම වැඩසටහනක් කරමු. මේකත් හොඳයි මතක් කරගන්න. ඊළඟට මේ තව එකක් මෙන්න මේක පොඩ්ඩක් බලන්න. මේ එක එක්කෙනාගේ ශරීරයේ හැඩ තියෙනවා. බලන්න තමන් මේ හැඩයද කියලා. එතකොට තේරුම් ගන්න දැක්කේ අපේ ශරීරයේ මේ එන්ඩෝක්‍රින් සිස්ටම් එකේ කොහෙද ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ මේ ග්‍රන්ථිය වල ප්‍රශ්නයක් තියෙනවා කොහෙද? ඒ පළවෙනි එක බලමු ඇඩ්‍රිනල් වල. දෙවෙනි එක liver එකේ අපේ මාවේ. මේ තුන්වෙනි අපි කතා කරන එක ඕවරිස් වල. සාමාන්‍ය මේ වගේ ශරීර තියෙන කට්ටිය ඔබ දැකලා ඇති. ඒතර ඒගොල්ලන්ගේ ඕවරි වල ප්‍රශ්නයක් තියෙනවා. ඕවරි කියලා කියන්නේ මේ ඩිම්බ කෝෂ. ඩිම්බ කෝෂ ග්‍රන්ථියක් විදිහට වැඩ කරන්නේ. මේකේනොත් හෝමෝන් නිකුත් කරනවා. හරි? දැන් මුලින්ම කියපු එක පිටියුටරි ග්‍රන්ථිය. පිටියුටරි ග්‍රන්ථිය තමයි අපි මේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ මූලස්ථානය. මෙයා තමයි සිග්නල් එක දෙන්නේ. දැන් වා මේක කරන්න ඕනේ, දැන් මේක කරන්න ඕනේ කියලා මේ ප්‍රධාන සිග්නල් එක මෙයාගෙන් යනවා. මොළයට සම්බන්ධයි. එතකොට අඩු වැඩි වශයෙන් හැම තැනීම මේ අවශ්‍ය දේ කරගන්න මෙයා දන්නවා. හරිද? මේ පිටියුටරි එක හරියට වැඩ කරන්නේ අපි විටමින් E ගන්නෙ නැත්තම්. මම ඉස්සරහට පෙන්නන්නම් විටමින් E ගන්න පුළුවන් ආහාර. අපි සාමාන්‍ය කන ආහාර. හරි? ඊළඟට අපි දැන් මේ කතා කරන මේ ඕවරිස්. මෙන්න මෙතන තමයි මේ ගොඩක් කට්ටියගේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඊට පස්සේ ඔපරේෂන් කරනවා, පැත්තක් කපලා අයින් කරනවා, මෙන්න මේ වගේ වැඩ කරනවා. අපි තේරුම් ගත්තා නම් හේතුව අපිට ඵලය ওই වගේ දරුණු තැනකට ගෙනියන්න ඕනේ නැහැ. මොකද අපි අම්මා අපිට හරියට කැම ටික කාලා අපේ බොඩි එක හදලා තියෙනවා නම් එතනින් එහාට අපිට මේන්ටේන් කරගන්න පුළුවන් නම් මේ ප්‍රශ්න ඇති වෙන්න හේතුවක් නැහැ. අපි ඔය කතා කරන ලෙඩ රෝග වලට ප්‍රධානම හේතුව තමයි මේ එස්ට්‍රජන් කියන්නේ. මේ ඕවරිස් වල නිෂ්පාදනය කරන හෝමෝනයක්. හැබැයි මේ හෝමෝන නිෂ්පාදනය කරන අර පිටියුටරියත් එක්ක සම්බන්ධයක් තියෙනවද? දැන් ඔව්. මෙන්න මේකේ තියෙනවා අපි කතා කරන හදන ඔක්කොම කතන්දර ටික. එතකොට ඕරිස් කියන තැන මේ ඒ බොඩි ෂේප් එකත් ඇඟ එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. නෑ. ඒ කියන්නේ ප්‍රශ්නයක්. ඒ ඕරි එකේ හදන ඊස්ට්‍රජන් ප්‍රමාණය වැඩි. දැන් මේ තියෙන්නේ ඒ වගේ වුණාම සිද්ධ වෙන මේ කරුණු කාරණා ටික. හරි. ඊස්ට්‍රජන් ස්‍රාවය වැඩි වුණාම වැඩි වෙන්න හේතු අපි කතා කරමු. weight gain එක මේ ස්ථූලතාවය ඇති වෙනවා. ඊළඟට ඔය breast cancer වගේ ඒවා. කැන්සර් නේ. ඔව්. fibrocystic වගේ ඒවා. ඊළඟට අර කියපු මාස් සුද්ධිය වෙන්න කලින් එන වේදනාවල් වගේ ඒවා. migraine.
ආර්ථවයට සිද්ධ වෙන බාධාවල් වගේ ඒවා වෙදීන් මනමල ඒවා බ්ලීඩින් වැඩි වෙනවා. හරි. මෙන්න මේ එන්ඩෝමෙට්‍රියෝසිස් මේ ගොඩක් කට්ටියට තියෙනවා. ෆයිබ්‍රොයිඩ්ස් ඊළඟට සිස්ට් ඕරින් සිස්ට් බ්‍රෙස්ට් කැන්සර් මේවනේ දැන් ප්‍රශ්න. ඔව්. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් මේ ප්‍රශ්න මේම ඔක්කොටම හේතුව එකක් සම්බන්ධ. හරි මේක එක එක නම් වලින් ඇවිල්ලා මේක ලෙඩේ බෙදලා තියෙන්නේ. හේතුව බෙදලා නැහැ. හේතුව එකයි. හැබැයි ඒ අර එන සංකූලතාවල අර අණුව එක බෙදලා තියෙන්නේ. අර නිකන් එක වත්තේ මේ පළතුරු ගස් විවිධ වර්ග තියෙනවා වගේ. ඔව් ඒ වගේ. වත් එකයි. උඩ බලමු මේ දැන් මේ අපිට තියෙන සිම්ප්ටම්ස් ওই සිම්ප්ටම්ස් එක එනවා. motor retention ඊට පස්සේ breast swelling වගේ ඒවා කැක්කුම එනවා. පියුරුවල ළඟට තව එකක් මේ තියෙනවා මේ sugar craving. පැණි රහ කන්න හිතනවා. මේකත් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා. අපි ඉතලා කීපේ අනිත් ඒවා තියෙන්නේ. thyroid symptoms. low thyroid symptoms එනවා. right ඔන්න වගේ ඒවා. ඊට පස්සේ මේ moody anxiety වගේ ඒවා. මේ වගේ තියෙනවා. මෙතන මේ අපි කතා කරමු මෙන්න මේ endometriosis වගේ ඒවා ඇති වෙන්න හේතුව. හරි. සම්පත් දැන් මම ඉස්සලාම කිව්වේ අර යුක්තාණු හැදිලා අම්මගෙන් සෛල භාගයකුයි තාත්තගෙන් සෛල භාගයකුයි ඇවිල්ලා මේ යුක්තාණු හැදිලා මේක ටික ටික බෙදෙනවනේ. ඔව්. එතකොට වැඩි වියටපත් වෙනකොටත් මේ හැමදාම මැරෙනකම මේ බෙදෙන ක්‍රියාවලිය වෙනවා. අපි හැම ගත්තොත් මාසයක් ඇතුළත අපිට අලුත් හැමක් එනවා. පරණ හැම අයින් වෙනවා. ඒ වගේ අපේ ශරීරයේ අභ්‍යන්තරේ පටකත් ඒ වගේ. ඒක නව සෛල හදන්න ඕනේ. එතකොට සම්පත් යම් හේතුවක් නිසා මේ නව සෛලයක් හදන එකට බාධකයක් ආවොත් DNA හදන එකට බාධාවක් ඇති වුණොත් මොකද වෙන්නේ? එතනයි හට ගන්නවද? ඔව් වෙන එකක් හැදෙන්න පුළුවන්. liver එකේ සෛලයක් හදන්න ඕන තැන මේ අපේ heart cell එකක් හදලා හරියන්නේ නැහැ නේ වැඩේ. ගැලපෙන්නේ නැති සෛලයක් නිර්මාණය වෙනවා. සෛලයක්. ඈ? පිස්සු හැදුණු සෛලයක්. අන්න ඒ වගේ. මේක ඊට පස්සේ වෙන්නේ මොකද්ද? එයා වෙන අනවශ්‍ය වැඩ කරන්න හදනවා. මොකද liver එකෙන් කරන වැඩේ වෙන වැඩක් කරන්න හදනවා. දැන් ওই වගේ බලන්න ගර්භාෂය ඇතුලේ එන්ඩෝමෙට්‍රියම් එකේ හැදෙනවා එතනට අදාළ නැති සෛලයක්. හේතුව කොහෙද තියෙන්නේ? මේ අර හරියට DNA විභේදනය වෙලා නැහැ. ඒ කියන්නේ ස්ටෙම් සෙල්ස් කියලා තියෙන අපේ ශරීරයේ. ඒ කියන්නේ මව් සෛල. මේ සෛල තමන්ගේ වැඩේ හරියට කරලා නැහැ. නවක සෛල වැරදියට හැදිලා තියෙනවා. දැන් ඒක එතන ඉදිමීමක් වගේ නේ. මොකද අනවශ්‍ය සෛල වර්ධනයක් එතන තියෙනවා. හරි. උඩ මේකට හේතු මොනවද? එකක් හෝමෝන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හෝමෝන ළමයා ඉපදින්න ඉන්නකොට අම්මා ගත්ත ආහාර. ඒක එකක්. ඒක තමයි මුලම තියෙන එක. ඊළඟ ළමයා ඉපදුනාන් පස්සේ කරන වසවිස. අපි ගන්න ආහාරවල තියෙන වසවිස වගේමයි ගන්න වාතයේ තියෙන වසවිස. ඊට බැරලෝහ. හැබැයි සම්පත් මේ සියල්ල මේ න්‍යෂ්ටියකින් ආවරණය වෙලා තියෙන්නේ. චුට්ටක් හිතලා බලන්න මේ න්‍යෂ්ටිය ඇතුළට රින්ගන්න පුළුවන් කාටද කියලා. ඈ මොකද න්‍යෂ්ටිය ඇතුළේ මේ වැඩේ වෙන්නේ. ප්‍රශ්නේ තියෙන ඇඟ ඇතුළේමයි සම්පත්. ඔය කණේවට කණේ ඒව තියෙන එක ඇත්ත. වසවිස ඔක්කොම ඇත්ත. සම්පත් දැන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දැන් නෑ මම හිතන හොයාගන්න. ඒතර අපි තුවාල සුද්ධ කරනවානේ. අන්න හරි. අපේ න්‍යෂ්ටිය ඇතුළේ ඔක හදනවා කිව්වොත් අපි පිළිගන්නවද? ඈ? දෙනවනේ ඉතින්. මොනවා වෙයිද? ඒක හැදෙනවා. කට්ටියට මතක ඇති තුවාල වලට දැම්මම තරු විසිරෙනවා. ඔව්.
හරි මෙන්න මේක බේර ගන්න අපේ ඇඟේ ඇතුළේ තියෙනවා මේ ඇන්ටි ඔක්සිඩන්ට් එක. මේ හැම කාන්තා පාර්ශ්වය හොඳට දන්නවා මේක. ග්ලූටතයන්. ග්ලූටතයන් හැදෙනවා අර එන ෆ්‍රී රැඩිකල් කියලා කියන්නේ අපේ වට. ඒ කියන්නේ අපේ සෛල ඩැමේජ් කරනවා මුක්ත කණ්ඩක. ඔය හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් උත් මේ මුක්ත කණ්ඩකයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි අර තියෙන බැක්ටීරියා හැම විනාශ වෙලා යන්නේ. බැක්ටීරියා විනාශ වෙනකොට අපේ තියෙන ස්පටකත් විනාශ කරන එක තමයි ඒක තහනම් කරලා තියෙන්නේ. ඉතින් මේ විනාශකාරී මේ ද්‍රව්‍යයක් අපේ න්‍යාස්ටිය ඇතුලේ නිෂ්පාදනය කරනවා. න්‍යාස්ටියට යන්න දෙයක් නැහැ නේද? දැන් ඇතුළෙමයි තියෙන බඩු. දැන් එහෙනම් මේ ග්ලූටතයන් නිෂ්පාදනය නැවතුනොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ අපි සම්පූර්ණයෙන්ම එතකොට විනාශයටපත් වෙනවා. විනාශයටපත් වෙනවා. ඒ කියන්නේ කෙලිම ඇතුලේ සතුරාට ඉඩ දීලා ඉවර ඕනයක් කරන් යන්න කියලා. හරි. මෙන්න මේක තමයි මේ මම දකින විදිහට අපේ මේ තියෙන රෝග බොහෝ ගණනකට හේතුව. අපේ කට්ටිය ග්ලූටතයන් ගන්නවා හැම සුදු කරගන්න. ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ ග්ලූටතයන් නිෂ්පාදනය කරත හැකි අපේ ශරීරය ඇතුළේම. හරි. එක තැනක් තමයි මේ මෙතලේෂන් සර්කල් කියලා තියෙනවා. අපේ සෛල බෙදෙන ක්‍රියාවලිය DNA තව DNA එකක් හදනකොට ඒ ක්‍රියාවලිය ඇතුලේ මෙතලේෂන් සර්කල් කියලා එකක් තියෙනවා. ලොකු ක්‍රියාවලිය මෙතන මේ කතා කරන්න අමාරුයි. පොඩි ටිකක් කියන්නම. ওই මෙතලේෂන් සර්කල් එකේදී අපි නිෂ්පාදනය කරනවා සෛලය ඇතුලේ හෝමෝසිස්ටින් කියලා වේස්ට් ප්‍රොඩක්ට් එකක්. මෙයා කන්වර්ට් කරන්න පුළුවන් ග්ලූටතයන් වලට. ෆෝලික් ඇසිඩ්, සෙලේනියම්, විටමින් B 1 2 6 මේ ඔක්කොම ඕනේ. ෆෝලික් ඇසිඩ් වල අවශ්‍යතාවය උතනට තමයි වැදගත් වෙන්නේ. දැන් එතකොට අපි ෆෝලික් ඇසිඩ් ගන්නේ දරුවෝ කියන විටමින් මිනරල් වර්ග ගන්නේ දරුවා හම්බෙන්න ඉන්නකොට විතර නම් අපිට එහෙම කියලා දෙන්නේ. දැන් මොකද වෙන්නේ? මේ දිනපතා ගන්න ඕන එකක් අපි අර බබා හම්බෙන්න ඉන්නකොට විතර ගන්නවා. බබා එළියට ආවම ඇති ඊට පස්සේ මොකක්වත් කමන්නේ. එහෙම එකක්. මේක මේ ජීවිතාන්තය දක්වා ගන්න ඕන ටිකක් තමයි ඔය කියන්නේ. මාත්‍රා අඩු කර ගන්න පුළුවන්. හරි. දැන් ඔය ටික ගත්තොතින් අර හෝමෝසිස්ටින් කියන වේස්ට් ප්‍රොඩක්ට් එක ග්ලූටතයන් වලට හැරෙනවා. හරි. ඒ වේස්ට් ප්‍රොඩක්ට් එකේ එහෙම හැරෙවි නැත්තම් මොකද වෙන්නේ? මේක ගිහලා ලේවලට එකතු වෙනවා. ඊට පස්සේ ලේවල thickness එක වැඩි වෙනවා. හරි. ડોક્ટર ඇහෙන්නේ ડોක්ටර්? ડોક્ટર ඇහෙන්නේ නැතුව ගියා. අද Zoom එකේ පුංචි බාධා වීම් තියෙනවා. ඒක අපි මදක් ඉවසගෙන අපි ඉස්සරහට යමු. ડોක්ටර් නැවත අපිත් එක්ක සම්බන්ධ වෙයි. ඉතින් මේ සම්පත් ඇහෙනවද? උදෙන් ඇහෙනවා. ඔය ඇහෙනවද දැන් ડોක්ටර්? වීඩියෝ එක ස්ට්‍රක් වෙලා තියෙනවා. සම්පත් අප්මගේ ලයිව් ගියා. නෑ කවන්නේ. මම මේ මං අර යාළුවෙට කෝල් එකක් දුන්නා පරක් වෙනවා කියලා නැත්. හරි එතකොට මේ අපි පොඩ්ඩක් මයික් ටික ගැන සැලකිලිමත් වෙමු. ඒවා ඔන් වෙලා අපිට පෞද්ගලික දුරකථන සාකච්ඡාත් ඇහෙන මේ අවස්ථාවේ මේ එතකොට ડોක්ටර් අපිත් එක්ක නැවත සම්බන්ධ වෙයි. විදුලි බාධාවක් ඉඳලා තියෙනවා චූටි කාර්බන දෝෂයකට ලක් වෙලා තියෙනවා. ඒතකොට අපි කතා කරගෙන ගියේ මේ ගර්භාෂයේ ඇතිවන මේ රෝග තත්ත්වයන්ට හේතු
ඒකම අපිට තීච්ච මේ විටමින් මිනරල් වල ප්‍රශ්න. දැන් ෆෝලික් ඇසිඩ් ගැන කතා කරා. එතකොට කැල්සියම් මැග්නීසියම් ගැන කතා කරා. ඒකට මේ දේවල් අපිට හැම දෙයක්ම මේ අපේ ගහ කොලේ තියෙනවා, ආහාර තියෙනවා. දැන් අපිට කැල්සියම් මැග්නීසියම් වැඩිපුර ගන්න වෙන්නේ සප්ලිමන්ට් වලින් ගන්න වෙන්නේ අපි ආහාරයේදී ලබා ගත්තේ නැති නිසා. ඉතින් ඔබට පුළුවන් මේ කැල්සියම් මැග්නීසියම් තියෙන්නේ මොනවද, ෆෝලික් ඇසිඩ් තියෙන්නේ මොනවද, මේ කොළපාට ගස් පිරිච්ච රටක් අපි. අපිට ඕන තරම් ෆෝලේට් ගන්න පුළුවන් මේ අපි හොඳට ආහාර වලට එකතු කර ගන්න ඕනම් පලා වර්ග, කොළ වර්ග. ඔව් සම්පත් මේ අපේ විදුලිය විසන්දි වුණා. හරි, කවන්නේ ડોක්ටර්. එහෙම දේවල් වෙන්න පුළුවන්. අපි කතා කරමු. අපි හිටියේ මේ ෆෝලේට් ගැන. දැන් පේනව නේද? වීඩියෝ එක නෑ. වීඩියෝ එක පේන්නේ නැද්ද? නෑ. වීඩියෝ එක හරි පෙන්නන්න. පේනවා. දැන් හරි. පේනවා. ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන්නේ අරකින් ඒකයි මේ පේන්නේ නැත්තේ. කොයි එකෙන්ද පේන්නේ අරද? දැන් මට පේන්නේ මේ normal. දැන් හරි. දැන් දෙකම වැඩ. හරි. ලයිට් ගියා ඒක. තමා වෙන්න ඕනේ. ඒක වෙන්න පුළුවන්. ඔව් දැන් අපි කතා කරේ මේ ෆෝලික් ඇසිඩ් සහ මේ විටමින් මිනරල්. උතනදී ඔය විශේෂයෙන් වැදගත්ම වෙන මේ මිනරල් එකක් තමයි සෙලේනියම්. හරි. මේ සෙලේනියම් කියන එක සාමාන්‍යයෙන් මේ FDA එක පිළිගන්නේ නැහැනේ. මොනවා හරි නියුට්‍රිෂන් එකක් ගිහිල්ලා කිව්වොත් මේක ඕන කියලා පිළිගන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ අහන්නේ මේ ડોක්ටර් නැවත ඇහෙන්නේ නැතුව ගියා අපිට. මේ ඒගොල්ලෝ අහන්නේ මේ අපෙන් මේ මොකද්ද හැදෙන රෝගය කියලා නේද? එකක් පිළි අරන් තියෙන FDA එක. ඒ තමයි මේ අපේ තයිරොයිඩ් ග්‍රන්ථියේ තියෙන ප්‍රශ්න වලට අපි මේ ගන්න ඕනි කියන එක අයෝඩින්. ඒක පිළි අරන් තියෙනවනේ. ඔව්. එතකොට මේ ඔය අපි කතා කරන කාන්තාර රෝග සියල්ලටම ප්‍රධානම හේතුවක් තමයි සෙලේනියම් ඌනතාවය. සම්පත් ඒක ඔප්පු කරලා තියෙනවා රිසර්ච් වලින්. සෙලේනියම් සහිත ආහාර ගන්න කෙනෙක්ගේ බ්‍රෙස්ට් කැන්සර් හැදෙන්න තියෙන සම්භාව්‍යතාවය 87ක් අඩු වෙනවා කියලා. ඒක තමයි අපේ ආච්චිට එදා මේ තිබුණේ නැත්තේ මේ කැන්සර්. ඒක තමයි. දැන් අද වෙනකොට බ්‍රෙස්ට් කැන්සර් කියන එක සාමාන්‍යයෙන් අපේ ඔෆිස් එකට එන කට්ටිය 10 දෙනෙක් ගත්තොත් 3 දෙනෙක් විතර කියනවා මම මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා බලා ගන්න ඕනේ. මේ හිතා ගන්න බැරි තරම් ඒක මේ ප්‍රශ්නයක්. හේතුව මොකද්ද? මේගොල්ලෝ කන්නේ නැහැ මේ සෙලේනියම් තියෙන ආහාර. විශේෂයෙන් කොස් රතුහාල්. තද රතු පාට තියෙන්නේ පරණ පාරම්පරික සහල්. ඔව්. මේ වගේ තියෙනවා. මාවි ඊළඟ තවත් ප්‍රශ්නයක් තමයි සම්පත් අපේ රටේ මේවා පරීක්ෂණ කරලා නැහැ. මේකේ මේවා තියෙනවා කියලා දන්නේ නැහැ. ඔව්. එහෙනම් දන්නේ නැහැ. ඉතින් හොඳම දේ මොකද්ද? ඉස්සර මිනිස්සු කාපු ටික කන එක. හරියට. ඈ? මේක පරීක්ෂණ කරලා තිබුණා. ඔව්. ආහාරය ගැන දැනුමක් තිබිලා තියෙනවා. දැන් අපිට දැන් මේක අලුතෙන් හොයා මේක හොයනකන් ඉන්නට වඩා හොඳයි. අපේ ආච්චිලා සීලා කෑවේ මොනවද කියලා හොයලා බලලා ඒ ටික කන එක. එහෙනම් මම මේ කියන්න කැමති ආපසු හැරෙන්න කියලා. ඉදිරියටම යව් කියන එක පැත්තක තියලා ආපසු හැරෙන්න වෙලා තියෙන්නේ දැන්. yes කොරෝනා ඇවිල්ලත් අපිට ඒකනේ කියලා දුන්නේ. ගලේ අඹරලා ගත්ත මිරිස් ටික දැන් ආපහු අඹරලා ගන්න ඕනේ. අනිවාර්යයෙන්. වංගෙඩිය මෝල් ගහ අපේ ගෙට ආපහු එන්න ඕනේ. ඒතකොට ෆැටි ලිවර් අඩු වෙයි. ඔව්. දැන් බ්ලෙන්ඩර් එක නේ අපේ කුස්සිය තියෙන්නේ දැන්. ඔව්. සම්පත් දන්නවනේ ටොනාඩෝ කියලා කියන්නේ. කැරකල ශක්තිය දුන්නයි කතාව. උඩට අදිනවා. ඔව්.
මේක කරගෙනකොට හයියෙන් මේකේ ශක්තිය උඩට අදිනවා. දැන් අපි අවසාන වශයෙන් ගත්තොත් මේ සියල්ල ශක්තියනේ. පදාර්ථ කියලා දෙයක් නැහැ. ඔව්. මේක දැන් මේ ශක්ති පදාර්ථ කියලා දෙකක් නැහැ. ඒ පදාර්ථයක් කඩාගෙන ගියාම ඇතුළේ ශක්තියක් විතරයි. එතකොට මේ භ්‍රමණය තුල ශක්තිය ඉවත් වෙනවා. සම්පත් දන්නවද ඉස්සර මේ අර උතුරු පැත්තට මිරිස් ගාලා තියන්නේ. මොකද චුම්බකත්වයට ඒක අදිනවා කියන්නේ. මේ මිනිස්සුන්ගේ තිබිච්ච ඥානෙ පොඩිද කියන. අපේ මිනිස්සු දැන් ඩොර් ගාලා මේක උඩු කරලා ගන්නවා. මේ කතා කරන මාත් කරනවා. මොකද මට මිරිස් ගලක් නැහැ. හරි? මේක මේ හදාගත්තා නම් මිරිස් ගල තියන්න පැත්තක් පවා තීරණය කරලා තියෙනවා ඉස්සර මිනිස්සු. ඒක විද්‍යාත්මකයි. අයි උතුරට අදිනවා මේ ශක්තිය. ඒ ශක්තිය අපේ ශරීරෙට දෙන්න ඕනේ. හරි? ඔය සෙලේනියම් කියන්නේ අන්න ඒ වගේ ශක්තිය එකතු වෙච්ච එක මූලද්‍රව්‍යයක්. සෙලේනියම් වලට පුළුවන් සම්පත් දැන් මේ අර ග්ලූටතයන් කරන්නේ මොකද්ද? අපේ ශරීරයේ තියෙන අර ෆ්‍රී රැඩිකල් වලට මුක්ත කණ්ඩක වලට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන සපයනවා. එතකොට මේක ඉලෙක්ට්‍රෝන නිෂ්පාදනකාරය නෙමෙයිනේ. යම් කිසි ප්‍රමාණයක් සැපෙවුවන් පස්සේ එයා නිද්‍රාශීලී වෙනවා. නිදා ගන්නවා. ඊට පස්සේ එයා නිදි. එයාට ආයෙ වැඩක් කරන්න බෑ. හැබැයි අපි සෙලේනියම් ගත්තොත් නැවතත් අපේ ශරීරයට අර නිදාගත්තු එක්කන නැගිටලා ආයෙ වැඩ කරනවා. මොකද සෙලේනියම් වල වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියෙනවා. න්‍යෂ්ටියෙන් ගොඩක් දුර ඉලෙක්ට්‍රෝන තියෙනවා. මෙයාට පුළුවන් මේ ටික දෙන්න. අර එයා බලාගෙන ඉන්නවා ග්ලූටතයින් මේ ටික ගන්න. මොකටද? අරගෙන ඩැමේජ් වෙච්ච තැනක් තියෙනවා නම් එතනට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන ටික දෙන්න. කියන්නේ අවසාන කවචයේ නිදහස් කරන්න පුළුවන් තරම් ඉලෙක්ට්‍රෝන තියෙනවා සෙලේනියම් වලට. සෙලේනියම් වල 34ක් තියෙනවානේ. මෙන්න මේක නිසා තමයි අපි සෙලේනියම් කියන්නේ මේ ඔය කියන අපි ඉස්සලා කියපු ලෙඩ රෝග එන්ඩෝමෙට්‍රියෝසිස් වෙන්න පුළුවන් ඊළඟට පොලිසිස්ටික් ඕරියන් ඩිසීස් එකක් වෙන්න පුළුවන් හරි ඊට බ්‍රෙස්ට් එකේ ඇති වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ ඔක්කොටම හේතුව මුල ඔය ග්ලූටතයන් උණතාවය දැන් අපි කරන්නේ මොකද හැම සුදු වෙන්න තමයි ග්ලූටතයන් ගන්න දැන් සම්පත් කියන්නකෝ අපිට කරන්න තියෙන්නේ ග්ලූටතයන් පිටින් ගන්න එකද සෙලේනියම් ගන්න එකද කියලා සෙලේනියම් ගන්න ඕනේ නේද අපි අරක ගෙඩි පිටින් ගත්තට පස්සේ ඒක ඊට වැඩි ප්‍රශ්න අපේ ශරීරයේ අවශ්‍ය ග්ලූටතයන් තියෙනවා මේගොල්ලෝ නිදි මොකද එයා යාගාව තියෙන ඉලෙක්ට්‍රෝන ටික දුන්නාන් පස්සේ එයාට වෙන කරන්න දෙයක් නැහැ නිදා ගන්නවා එහෙනම් අපිට කරන්න තියෙන්නේ මේ ග්ලූටතයන් පස්සේ දුවන එක නෙමෙයි සෙලේනියම් පස්සේ දුවන එක නිදි ඒක නිදිගෙන ඉන්න කෙනා නැගිටිනවා නිදාගෙන ඉන්න කෙනා නැගිටලා අපිට ආය අලුතෙන් ගන්න ඕනේ නැහැ නිදිය මොකද එයා වැඩේ කරන්නේ න්‍යෂ්ටිය ඇතුලේ අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ න්‍යෂ්ටිය ඇතුලේනේ එළියේ නෙමෙයිනේ දැන් අපි මේ මුඛ මාර්ගයෙන් ගන්න එකක් න්‍යෂ්ටිය ඇතුලේ මෙයා ලේවල ගිහලා ඒ තියෙන වෙන වැඩ කරගනි මම කියන්නේ ඒක හොඳ නැහැ කියන්නේ ඒක ඉතින් වැඩක් නැහැ ඒක මං කියන්නේ ඒක අවශ්‍ය නැහැ දැන් අපේ කම්පැනි එකෙත් තියෙනවා මේ ඒ වගේ අර ස්කින් වයිටනින් මේ ප්‍රොඩක්ට් එක ඒකෙත් ග්ලූටතයන් තියෙනවා ඔව් විටාජින් එක මික්ස් කරපු එක ඒත් මම තව මේක මාකට් කරලා නැහැ මොකද මම සෙලේනියම් එක මාකට් කරනවා හැබැයි ඒ සෙලේනියම් එකෙන් අර වැඩේ කරගන්න පුළුවන් ඉතින් ඒක කරගන්න පුළුවන්කම දැන මම අර හැම සුදු කරගන්න විතරක් වැඩේ මම ඒ බිස්නස් එක කරන්නේ නැහැ සම්පත මම දවසක් පෙන්නනද කොහොද ඔෆිස් එකේ ඔව් මට පෙන්නුවා මම ඒ කිව්වා ඒ කතා නොකර ගිලත් ඇහුවා මේ ඊයේ ප්‍රෝග්‍රෑම් එකේ ඒක අර දැනට ලෝකේ හොඳටම මාකට් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් ඉතින් අපි හදිවා බලන්න මොකද්ද මේ කියලා ඇත්තටම සුදු වෙනවා හරි ඒක විටාජිනුත් එකතු කරලා තියෙනවා ඒකට එහෙම කරලත් අපිට මාකට් කරේ නෑ මම මොකද මේක මම නිකන් වංචාවක් කරනවා වගේ නේ කියලා මගේ හිතට කියනවා මොකද මම දන්නවා මේකට සෙලේනියම් තමයි දෙන්න ඕනේ කියලා සෙලේනියම් ටික දුන්නා නම් අර අවශ්‍ය විටමින් මිනරල් ටික දුන්නා නම් එකක් අපි අර ඉස්සර බාගෙට ඇවිල්ලා නැවතුණා මම හිතන ලයිට් ගියේ ඒ වෙලාවේ මේ හෝමෝසිස්ටින් නිෂ්පාදනය නවතිනවා හෝමෝසිස්ටින් අපේ හෘදයට එන්නේ නැහැ හෝමෝසිස්ටින් ආවම වෙන්නේ මොකද බ්ලඩ් වල තික්නස් එක වැඩි වෙනවා
sorry. හරි සම්පත්. දැන් ඔව්. හිතලා බලන්න බ්ලඩ් වල thickness එක වැඩුණාන් පස්සේ මොනවද නොවෙන්න පුළුවන් කියලා. හෘද රෝග නේද? හැමදේම හැමදේම වෙන්න පුළුවන් ඉතින් එහාට. stroke නේ? heart attack මේ සියල්ල ඇති වෙන්න පුළුවන්. දැන් හිතලා බලන්න අපිට දැනෙන තැන තමයි heart එකයි මොලේ. අපේ ඇහි kidney වල liver එකේ ගඩවැල් වල මේ හැමදාම ප්‍රශ්නයක් එනවා. ડોක්ටර් මේ වැඩි වෙනවා. තයිරොයිඩ් එක්ක ගොඩක් දේවල් ඈඳෙනව නේද? තයිරොයිඩ් එකත් එක්කත් ඈඳෙනවා, ඩයබටික් එක්කත් ඈඳෙනවා. ඔව්. දැන් ඔය මේ බ්ලඩ් වල thickness එක වැඩි වෙන එක නවත්ත ගන්න පුළුවන් මම ඔය කියපු විටමින් මිනරල් ටික දුන්නා නම්. දැන් සම්පත් දැන් ඔය කියපු මේ තයිරොයිඩ් ප්‍රශ්නේ සම්පත් තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක වැඩ කරන්න පිටියුටරි එක තමයි හේතු වෙන්නේ. දැන් අපි තයිරොයිඩ් ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න TSH චෙක් කරලානේ. TSH කියන හෝමෝන් එක නිකුත් කරන්නේ පිටියුටරි එකේ. ඒ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක ස්ටිමියුලේට් කරන හෝමෝන් එකක. ඒක තයිරොයිඩ් ග්‍රන්ථිය නිෂ්පාදනය කරන හෝමෝන් නෙමෙයි. ඊළඟට තයිරොයිඩ් ග්‍රන්ථිය නිෂ්පාදනය කරන හෝමෝන් වර්ග දෙකක්. T3 T4 කියලා තියෙනවා. FT3 FT4 කියලා කියනවා. අපේ කට්ටිය ගොඩක් ඔව්. මෙතන මේ FT4 කියන එක කන්වර්ට් කරන්න පුළුවන් T3 කියන එකට. හැබැයි සෙලේනියම් දෙන්න ඕනේ. සෙලේනියම් තියෙනවා නම් අපේ ශරීරයේ එයා ඒක කන්වර්ට් කරගන්නවා. එතකොට හොඳට වැඩ කරනවා. දැන් මේක වැඩ නොකරනකොට ඕවරිස් හරියට වැඩ කරන්නේත් නැහැ. හරි. ඕවරිස් හරියට වැඩ කරන්නේ නැතිකොට සාමාන්‍යයෙන් වෙන වැඩක් තමයි අපේ මේ තයිරොයිඩ් ග්‍රන්ථියට අවශ්‍ය ප්‍රමාණයට TSH ආවේ නැත්නම් එයා අනවශ්‍ය ලෙස ක්‍රියාකාරී වෙනවා. වැඩිපුර නිෂ්පාදනය කරනවා. ඒ දෙයම සිද්ධ වෙනවා ඕවරිස් වලට. ඕවරිස් වල එස්ට්‍රජන් හෝමෝන් එක නිෂ්පාදනය වැඩි කරනවා. ඊස්ට්‍රජන් හෝමෝන් නිෂ්පාදනය වැඩි කරනකොට ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන් තව එකක් තියෙන එක අඩු වෙනවා. මේක වැඩ උඩ පහළ යනවා දෙක. හරි. මේ හෝමෝන් දෙකම හැදිලා තියෙන බේස් එක තමයි කොලෙස්ටරෝල්. දැන් සම්පත් හිතලා බලන්න ඔයා කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොනවා නම් වෙන්නේ මොකද්ද කියලා? ලොකු ප්‍රශ්නයක්. ඔව්. අපේ පද්ධතියින් මේ බැහැරලා යනවා. ඔව්. දැන් කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන එකත් මේකට එක හේතුවක්. ඒත් මට කියන්න බෑ මේක කොලෙස්ටරෝල් බෙහෙත් බොන්න එපා කියලා. ඔයගොල්ලෝ කොලෙස්ටරෝල් හදාගන්න නැතුව ඉන්න. හරි අපි කොලෙස්ටරෝල් හදාගන්න නැතුව ඉන්න ක්‍රමය කියලා දීලා තියෙන ඕන තරම්. ඔය මගේ ලිපි වල ගියොත් අනන්ත මල් ලියලා තියෙනවා. ඇන්ටිඔක්සිඩන්ට් ටික ගන්න. ඇන්ටිඔක්සිඩන්ට් තියෙන ආහාර ටික ගන්න. ප්‍රතිඔක්සිකාරක. කොලෙස්ටරෝල් කියලා එකක් හැදෙන්නේ නැහැ. කොලෙස්ටරෝල් ගැන වෙනම පාඩමක් එක වෙනම කතා කරන්න ඕනේ. මුකුත් තර්ක විතර්ක ඕනේ ඇන්ටිඔක්සිඩන්ට් තියෙන ආහාර ගන්න ප්‍රශ්නයක් නැහැ. ඉස් කවුරුත් එපා කියන්නේ. කුරුඳු තේ හැන්ද ගත්තොත් දැන් කරාමුණට තමයි ලෝකෙ වැඩිපුරම තියෙන්නේ ඇන්ටිඔක්සිඩන්ට්. කුරුඳු තියෙනවා. ග්‍රීන් ටී ඊළඟට සුදු ලුණු ඔය කියන්නේ ඔය දැන් කොලෙස්ටරෝල් වලට හොඳයි කියන්නේ ග්‍රීන් ඔය තියෙන ඇන්ටිඔක්සිඩන්ට් ටික තමයි හොඳ. හරි. කරපිංචා ඔය අරක තමයි. දැන් මුරුංගා කොළ ග්‍රෑම් 100ක තියෙන ඕරක් පොයින්ට් 1,57,000. වේලලා කුඩු කරගත්තු ග්‍රෑම් 100ක. ඉතින් තේ හැන්දක් මේස හැන්දක් දවසට ආහාරයට ගන්න. පුළුවන් නේ මුරුංගා ගහක වවා ගන්න විතරක නේද? මිරකල් ට්‍රී කියලා කියන්නේ. වවා ගන්න ගෙදර මුරුංගා ගහ. ඊළඟට ඔව් මේ ඊළඟට කිඩ්නි බීන්ස්. මේ ගොඩක් කට්ටිය කන්නේ නැති ආහාරයක්. කිඩ්නි බීන්ස් එක කප් එකක් කෑවොත් ඔරක් පොයින්ට්ස් 17500ක් තියෙනවා. 17500 අපිට ඕනේ සම්පත් 20000යි. ඔයා ඔරක් පොයින්ට් 20000ක් තියෙනවා නම් ඔයාගේ ආහාර වේල දවසට ගන්න. ඔයාට කොලෙස්ටරෝල් එන්න හේතු නැහැ. දැන් කොලෙස්ටරෝල් ලෙවල් ඔයා මේකට විරුද්ධව බෙහෙත් ගන්න ගියොත් ඔයාගේ තියෙන මේ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් දෙකම අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වෙලා ප්‍රශ්නයක් ඇති වෙනවා. මේකත් මතක තියාගන්න. ડોක්ටර් මේ මට මේ අතරමඟදී මතක් වෙච්ච දෙයක් කියන්නේ. මේ දැන් අපි කාන්තා රෝග ගැන කතා කරන්නේ. දැන් අපි හෝමෝන විටමින් කතා කරනකොට අපේ කාන්තාව කරන ප්‍රධාන වැරද්ද තමයි වතුර බොන්නේ නැති එක.
වතුරත් අත්‍යවශ්‍යයි මේ සියල්ලටම නේද? අනිවාර්යයෙන්. ජලය කියන්නේ අත්‍යවශ්‍යම සාධකයක්. වතුර බොන්න වතුර තිබ හැදෙනකන් ඉන්න එපා. මොකද වතුර තිබ හැදෙන්නේ ඔයා විජලණයටපත් වෙලා. වතුර බොන්න නිතර. ඒකට වතුර තිබහ වෙනකන් ඉන්න එපා. අපිට වෙන වැරද්ද. නිතර වතුර බොන නිසා දැන් මේ අද වතුර බොන්න කියන්නේ නැතුව ඉන්නේ. දැන් සම්පත් දන්නවද වෙන ඔයා මේ ඩිහයිඩ්‍රේට් වෙලා ඔයාට පිපාසය ආව කියන්නකෝ. ඔයා පිපාසය දරාගෙන හිටියොත් පිපාසය නැති වෙනවා කියලා. ඔව් ඒක එක්ස්පීරියන්ස් තියෙනවා. ඊට පස්සේ පිපාසය එන්නේ නැහැ. ඒකට කවුද වතුර බොන්නේ අපෝ? එහෙනම් පිපාසය කියන්නේ වතුර බොන දෙන සිග්නල් එකක් නෙමෙයි. ඔයා ඩිහයිඩ්‍රේට් වෙගෙන යනවා කියන එක. එතකොට ඩිහයිඩ්‍රේට් ඒ කියන්නේ ගිනි ගන්න දීලා වතුර ගහන්න එපා. ඒක ගිනි ගන්න දෙන්න එපා. ඒකයි මේ කියන්නේ. ඊට කලින් බොන්න. ඔව් ඊට කලින් බොන්න. දැන් තව එකක් සම්පත් මේ ඉන්සියුලින් වැඩිවීම. මෙන්න මේකත් ප්‍රශ්නයක්. අපේ ලේවල ඉන්සියුලින් වැඩි වෙන්නේ ඇයි? අපේ ග්ලූකෝස් මට්ටම වැඩි නිසානේ. දැන් ඒකට මේ එක ක්‍රමයක් භාවිතා කරනවා මේ කීටෝ ඩයට් කියලා කියන්නේ. කියන්නේ මේ දේ වැඩි කරලා කාබෝහයිඩ්‍රේට් අඩු කරලා ආහාර වේල හදා ගන්නවා. දැන් ওই ප්‍රශ්න තියෙන අය එහෙම කරත් කමක් නැහැ. తాවකාලිකව. මොකද ඒක අර ඉන්සියුලින් ලෙවල් එක බහිනවා. ඉන්සියුලින් ලෙවල් එක අප් කරලා තියාගෙන ඕකට උත්තර හොයන්න බෑ. මොකද අපේ ප්‍රධානම ග්‍රන්ථියක් තමයි මේ අපේ අග්න්‍යාශය කියලා කියන්නේ. අග්න්‍යාශය අවුල් කරගෙන අපිට මේ ඕවරීස් වල ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා නම් මොන බෙහෙත ගන්නත් කලින් තමන්ගේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක පාලනය කර ගන්න ඕනේ බෙහෙත් වලින් නෙමෙයි. ආහාරයෙන්. ඊළඟට මේ ප්‍රශ්නේ තියෙන අයට තව එකක් තමයි වෙන්නේ මේ පැණි රහ කන්න හිතෙනවා. මොකද මේ අපේ ශරීරයේ ඉල්ලන විටමින් මිනරල් වර්ග ටික. මොකද බ්ලඩ් ෂුගර් ලෙවල් එක අප් වෙන නිසා. ඒ ඉල්ලන්නේ වෙන මොකුත් නෙමෙයි මේ ක්‍රෝමියම්, වැනේඩියම්, පොටෑසියම්, සින්ක් කියන මෙන්න මේ මූලද්‍රව්‍ය ටික ඉල්ලන්නේ. අපි එක්ක සැරයක් ඩයබටිස් ගැන කතා කරා මට මතකයි කියලා. එතකොට අපි කිව්වා මෙන්න මේ ටික අපි දෙන්න ඕනේ. දැන් ඒතකොට සම්පත් ඔයාලට තේරෙනවද දන්නේ අපි දැන් මේ කතා කරාට ඕවරීස් ගැන අපි තයිරොයිඩ් ගැන දැන් කතා කරනවා. අග්න්‍යාශය ගැන කතා කරනවා. නේද? ඊළඟට මේ කොලෙස්ටරෝල් ගැන කතා කරනවා. දැන් අපි මේ ඊස්ට්‍රජන් ගැන නෙමෙයි කතා කරන්නේ. නේ? කැල්සියම් මැග්නීසියම් ගැන කතා කරනවා. එහෙනම් මේ ඊස්ට්‍රජන් ප්‍රශ්නෙට හේතු තමයි ඔය. මේක වැඩි වෙන්න හේතු මේ හේතු ටික නවත්ත ගන්න ඕන. ඔය එන්ඩෝමෙට්‍රියොසිස් වෙන්න පුළුවන්, පොලිසිස්ටික් ඕවරි ඩිසීස් එකක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකම මුල තියෙන ඔන්න ඔතන. ඔය මිනරල් ඌනතාවය. හරි? එන්න මුලින්ම විටමින් මිනරල් ටික තමයි අපි ගන්න ඕනේ. අපිට කරගන්න ඒ ටිකයි ගන්න. ඒ ටික ගත්තොත් ඔය ප්‍රශ්නේ එච්චර දෙයක් නෙමෙයි. දැන් ඉතින් කන්ටේනර් ගණන් කන්න වෙනවා මේ එරියස් කවර් කරන්න. නෑ සම්පත් මේ විටමින් මිනරල් හරි පොඩ්ඩයි ඕනේ. මේ අපි කන්නේ විටමින් මිනරල් නැති ආහාර. ඒකයි වෙලා තියෙන්නේ. ඔය ටික ඔක්කොම ගත්තොත් කැල්සියම් කොච්චරද ඕනේ? මිලිග්‍රෑම් 1200. 1200. හරි. ඉතින් අපේ නැචරල් කැල්සියම් එකක් ගත්තොත් ඒකෙන් 96ක් විතර ඇබ්සෝබ් කර ගන්න ඕනේ අපේ ශරීරේ. හැබැයි ආටිෆිෂල් එකක් ගත්තොත් 15ක් වගේ තමයි යන්නේ. වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක කැප්සියුල් එකකින් අපේ ශරීරයට එන කැල්සියම් ප්‍රමාණය වෙන්නේ 22.5යි. ඒක අපේ ගාණක් හදලා පෙන්නනවනේ. ඔව්. එහෙනම් නැචරල් ඔව්. කැප්සියුල් 53ක් බොන්න දවසට. ආටිෆිෂල් එකක් ගත්තොත්. ඒ ගාණ හදලා පෙන්න දෙයක් දැන් මට මෙතන වෙලා මදි වෙනවා. ඔව්. අපි දැන් පැයකට එහා ගිහින් තියෙන්නේ. පැය විනාඩි 10ක් විතර. ඔව්. එහෙනම් මේ ඒවා හරි එක ගන්න තෝර ගන්න ඕනේ. ඒක තමයි මේ කරන්න ඕන අපි. ඒක තෝරගත්තොත් අපිට මේ ප්‍රශ්න වලට එච්චර බය වෙන්න දෙයක් නැහැ. ඉන්නේ මම sorry. දැන් මේ
breast cancer හරි ovarian cyst හරි endometriosis හරි fibroids මේ ඔක්කොටම තියෙන එක හේතුවක් කියලා මම කිව්වේ මේ selenium මූණතාවය. හරි. මොකද glutathione ටිකට අවශ්‍ය selenium ටික දුන්නා නම් එයා මේ ටික හැදෙන්න දෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕන? glutathione පිටින් ගන්න එක නෙමෙයි. selenium ගන්න පිටින්. මම නම් කියන්නේ ජීවත්ව ඉන්න සියලුම කාන්තාව මේක ගන්නම ඕනේ. පිරිමින්ට එපා කියනව නෙමෙයි. මම ඉස්සෙල්ලා කිව්වේ මේ ඇමරිකාවේ මේ රිසර්ච් කරාම දෙන්නේ කොහොමද කියලා මේ සර්ටිෆිකේට් එක. ඒගොල්ලෝ මෙහෙම කියන්නේ. Selenium may reduce the risk of the certain cancers. Selenium සමහර කැන්සර් වල රිස්ක් එක අඩු කරයි. අඩු කරන්නට පුළුවන් වගේ අදහසක් තමයි දෙන්නේ. දැන් මේක FDA ගේ වෙබ්සයිට් එකට ගියොත් බලා ගන්න පුළුවන්. එතකොට මේ ගානට හරි ඒගොල්ලෝ එනවා කියලා කියන්නේ මේක පිළි අරන් තියෙන කෙනෙක්. මොකද ඒගොල්ලෝ කවදා පිළිගන්නේ නැහැ මේ මිනරල් එකකින් ලෙඩක් හොද කරන්න පුළුවන් කියලා. ඒක බෙහෙත් විකුණ ගන්න බෑනේ ඒකයි. හරි. එහෙනම් මේ selenium කියන එක FDA එකත් මේ විදිහට පිළි අරන් තියෙනවා. එහෙනම් ඔය ප්‍රශ්නේ තියෙන අය අනිවාර්යෙන් කරන්න ඕන එකක් තමයි selenium තියෙන ආහාර ගන්න එක. glutathione. හරි. ඊළඟ මේ glutathione production එක තමයි අපි දැන් ඉස්සෙල්ලා කතා කරේ selenium වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ. මේක කරගත්ත කියන්නේ අර කියපු එකක්වත් එන්නේ නැහැ. හේතුව නැති කරන්නේ අපි. එහෙනම් හේතුව හොයලා ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම කරගත්තාම ওই මොකක්වත් එන්නේ නැහැ. ඊළඟ selenium ඕකට විතර තව ගොඩක් ඒවට ඕනේ. හරි. ඒක කෙනෙක් කතා කරන්න පුළුවන්. විෂන් එකට පාව ඕනේ. ඊළඟට සාමාන්‍යයෙන් තියෙන මේ heart enlarge වෙන එක තියෙනවා සමහරුන්ට. ඒවට. නේ? ඊළඟට තව ගොඩක් තියෙන එකක් තමයි මේ fatigue වගේ ඒවට ගොඩක් දේවල්ට හොඳයි මේක. මොකද මේ අපේ ශරීරයේ සියලු සෛල එක්කම වැඩ කරන නිසා. මේ ડોක්ටර් වොලක් තමයි මේ ඉන්නේ මේ වඳුරු පැටියෙක් අතේ තියාගෙන. මෙයා තමයි ලෝකේ මේ සම්බන්ධව අදටත් වැඩිපුරම සටන් කරන වෛද්‍යවරයා. හරි. මෙයා ලියලා තියෙන එපිජෙනෙටික්ස් කියලා පොතක්. ඒ පොතේ ඕක සම්පූර්ණ විස්තර කරලා තියෙනවා මේ selenium මූණතාවය නිසා මේක ඇති වෙන්නේ කියලා. රිසර්ච් පේපර්ස් ලෝකේ ඕන තරම් තියෙනවා මේවට. අර විටමින් E අවශ්‍ය වෙන්නේ ඇයි? පිටියුටරි එක හදාගන්න. එහෙනම් සිග්නල් එක දෙන කෙනයි සිග්නල් එක බාර ගන්න කෙනයි දෙන්නම හරි ගස්සගත හැකි selenium vitamin E කියන දෙක හරියට අවශ්‍ය ප්‍රමාණයට ගත්තා. හරි. එතනදී අපි කියන්නේ ශරීරයට අවශ්‍ය මිනරල් වර්ග 60ක් තියෙනවා. මේ ටික ගන්නෙ පසෙන්. පොළවෙන් එන්න ඕන අපේ ශරීරයට. පොළවෙන් එන්නේ කොහමද? පොළවේ තියෙන ශාකයක් ආහාරයට ගැනීම හෝ ශාකයක ඵලයක් ආහාරයට ගැනීම හෝ එහෙම නැත්නම් මුල කඳ කොළ මොන හරි වෙන්න පුළුවන් ශාකයක. නැත්නම් ඒ ශාකේ ආහාරයට ගන්න සතෙක්ගේ මස් ආහාරයට ගන්න ඕන. හරි. ඒ විදිහට විතරයි මිනරල් ගන්න පුළුවන්. මිනරල්ස් අපේ ශරීරයේ නිෂ්පාදනය කරන්න බෑ. එළියෙම ගන්න ඕන. විටමින් වර්ග සමහර ඒවා නිෂ්පාදනය කරන්න පුළුවන් ඒවා තියෙනවා 16ක් තියෙනවා පිටින් ගන්න ඕන. නිෂ්පාදනය කරගන්න බෑ. ඇමයිනෝ අම්ල වර්ග ප්‍රෝටීන් වලින් ගන්න තියෙනවා මේවා 12ක් පිටින් ගන්න ඕන. 21ක් විතර තියෙන සම්පූර්ණ ප්‍රමාණය 12ක් පිටින් ගන්න ඕන. ඊළඟට ෆැටි ඇසිඩ් කියන්නේ මේ දම්ල ඔමේගා 369 කියන ඒවා. ඔමේගා 36 කියන දෙක අපිට හදන්න බෑ අපේ ශරීරේ. හැබැයි 9 ටිකක් හදාගන්න පුළුවන්. එහෙනම් අඩු ගානේ 36 කියන දෙක ගන්න ඕනේ. මීට අමතරව selenium ටිකක් වැඩි කරා නම් ওই ප්‍රශ්නේ උත්තරේ අපි ඇදලා ඉවරයි. selenium කියන්නේ එක අර 60න් එක මිනරල් එකක්. එතකොට මේවා අපිට මේ හම්බ වෙන්නේ නැත්තේ ඇයි? අපි දැන් කිව්වොත්
මැගසින් එක මේ ඉන්ටර්නෙට් එකේ බැලුවොත් කියනවා මේකේ අයඩින් තියෙනවා මේකේ සෙලේනියම් තියෙනවා දැන් විටමින් B තියෙනවා හාල් නිවුඩ් එහෙම කියලා කියනවා. එහෙම ඒව කෑම හරියන්න ඕනේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ මිනරල් වර්ග සම්පත් පොළවෙන් ශාකයට උරා ගන්න ඕනේ. පොළවෙන් ශාකයට උරා ගන්න නම් පොළොවේදීම මේක ජීර්ණය කරලා තියෙන්න ඕනේ. පොළොවේදී ජීර්ණය කරන්න පොළොවේ බැක්ටීරියා ඉන්න ඕනේ. සම්පත් හිතනවත් දැන් බැක්ටීරියා ඉන්නවා කියලා පොළොවේ. දැන් අපේ පස නිසරු කරලා තියෙන්නේ නේද? ඔව්. බැක්ටීරියා නැති. බැක්ටීරියා මරලානේ තියෙන්නේ. අපි හැබැයි බැක්ටීරියා මරන්න අපි ගහුවේ නැහනේ මොනවත් දියරයක් නේ. වල්නාශක නේද? අපි ගේවි වල්නාශක, කෘමිනාශක. වල්නාශක ගම බැක්ටීරියා විනාශ වුණා ඉස්සෙල්ලා. පොළොවේ ඉන්න ගැඩවිල්ලු ටික මැරිලා ගියා. හරි. ඊළඟට වල්නා මේක දැන් උරා ගන්න මිනරල් නැති නිසා අපේ ඵලයේ මිනරල් වර්ග අඩු වුණා. ඵලයේ මිනරල් අඩු වීම නිසා තමයි ඒ ඵලයට කෘමීන් එන එක නවත්තන්න පුළුවන් කිමිකල් හදන්න බැරි වුණා. නැත්තම් ස්වභාවයෙන්ම ඒ අවශ්‍ය කිමිකල් හදනවා. හදලා ඒ ඵලයට පිටින් තියනවා ඒවා. ඒතර කෘමීන්ට ඇවිල්ලා මේක කාලා යන්න බෑ නිකන්. ස්වභාවයෙන්ම ආරක්ෂා කරලා තියෙනවා. ඒ නිසා ඉස්සෙල්ලාම වල්නාශක ගාලා වල් මැරුවා. වල් මරණ මුවාවෙන් බැක්ටීරියා ටික මරලා දැම්මා. දැන් අර මිනරල් එන්නේ නැති හින්දා මොකද වෙන්නේ? කෘමීන් එන්න පටන් ගත්තා අර වගාවට. දැන් මේ පළඟැටිය ඇවිල්ලා තියෙන්නේ. ওই වගේ තමයි. මේක එන්න වර්ධනය වෙනකොට පෝෂණයේ අඩු ආහාර තමයි අපේ වෙළඳ පොළට ඇවිල්ලා අපිට අපේ කුස්සියට ආවේ. මිනරල් නැහැ. එතකොට මිනරලි ඩිෆිෂන්ට් පුද්ගලයා තමයි බිහි වෙන්නේ. ඉතින් මේකට අම්මට දොස් කියලා වැඩක් නැහැ. සම්පත් දන්නවත් දන්නේ නැහැ මේ ගොවි මහත්තුරු කුඹුරේ කොටස් දෙකක් හදනවා. සාමාන්‍ය උඩම තියෙන ලියද්ද තියෙන්නේ Tamanට ගෙදරට හදාගන්න. නිවාරේ. පල්ලෙහා ටික තමයි බෙහෙත් ගහන්නේ. ඔක නුවරඑළියෙත් තියෙනවා. නුවරඑළියේ එක්කෝගා කරනකොටත් ඒක ළඟ ගේ වටේට ඉඳ ගන්නවා ටිකක්. අනිත් ටික කොටුවේ විකුණන්න ගේ වටේට කන්න. කන්න. දැන් බලන්න ඒක කොයිතරම් සාධාරණද මේක? අපි කොච්චර අසරණද කියන්නේ. එන අපි වැරදිලා විකුණන්න හදපුවා ගෙනල්ලා කනවා. ඒගොල්ලෝ හදලා තියෙන විකුණන්න. කන්න නෙමෙයි. ඔව්. කන්න නෙමෙයි. දැන් අපිට ඔන්න ඔය වගේ ලොකු වැරදීමක් වැරදිලා තියෙනවා. මේ මිනරල් ටික අපිට එන්නේ නැහැ මේ නිසා. ඒ නිසා තමයි මොකක් හරි සෝස් එකක් හොයාගන්න වෙලා තියෙන්නේ මේ ටික ගන්න. ඒකෙත් භයානක පැත්ත තමයි දැන් අද ඒකත් නැවත කෘතිමෝ අපිට දෙන්න සලස්සලා තියෙනවා විද්‍යාගාරයක් ඇතුලේ හදලා. ඔව්. මේ නැචරල් ටික නැති කරලා ආයෙත් කෘතිම ටිකක් අපි අරගෙන මේ මාධ්‍ය ජාලා වලින් අපිට ලස්සනට පෙන්වලා දෙනවා දීපල්ලා කියලා. ඇත්තටම අද දවසේ අපි බොන්නේ මොනවද කියලා ඇහුවොත් එහෙම නැවතත් අපි ඊට වැඩිය වර්ස් තැනකට යන්නේ. අනිවාර්යයෙන්. ડોක්ටර් එක්තුමත් දීලා තියෙනවා මේ වෙලාවේ. ඇත්තටම මේක දැන් එතකොට ඔය ඥාන විකෘති කරපු ආහාර විශේෂයෙන් සෝයි මේවා නම් කණ්ඩම එපා. ලෝකේ තියෙන සෝයා නිෂ්පාදනයෙන් 95% ඥාන විකෘති කරලා තියෙනවා. මේ ඥාන විකෘති කිරීම කෙලින්ම බලපානවා ඔය අපේ මේ ළමයි හැදෙන එකට මේ එස්ට්‍රජන් වගේ හෝමෝන නිෂ්පාදනයේට ඕරීස් වලට ගර්භාෂයට මේ හැම තැනටම බලපානවා මේ ඥාන විකෘති කරන ලද ආහාර ගැනීම. එහෙනම් ඒක පුළුවන් තරම් අපි අතහරින්න ඕනේ. සම්පත් එක මතක් කරපෙක හොඳයි. ඔව්. ඔව්. ඊළඟට මේ විටමින් E බලන්න මෙතන අපිට ගන්න පුළුවන් ආහාර ඕනනම් තියෙනවා. නේද? ගස් ලබු. අපේ කාල වේලාවත් යනවා කෙමින්. ඔව් ඇවෝකාඩෝ. ඉවර කරනවා තව ටික ඇති. හරි. මේ වගේ ඒවා මේ බලන්නකො මේ අබකොළ අපි කනවාද කියලා? බලන්නකො විටමින් E බහුල ආහාරයක් අබකොළ අපි කන්නේ නැහැ ඒවා. හරිද? මොකද? ඔව්. මේ වගේ ඒවා මේ මිරිස් කුඩු මේ තුන පහකට මේ වගේ තියෙනවා විටමින් E. එහෙනම් මේවා අපි කොහොම හරි ආහාරයට ගන්න ඕනේ. ඔලිව් එහෙමනම් මේ අඩුයිනේ.
ආමන්ඩ්ස් වල තියෙනවා බෙල් පෙපර්. මේ වගේ ආහාර එකතු කරගන්න. එතකොට ඔය ඊ ප්‍රශ්න ඉවර වෙනවා. ඒ කියන්නේ අපේ පිටියුටරි එක හොඳට වැඩ කරන්න ගන්නවා. ඊළඟට මෙන්න මේ ගෝවා, නෝකෝල්, රාබු, කේල් වගේ ඒවා. මේ මම හැමදාම කියන ටිකක් ගුණ වුණාම ගඳ ගන්න ආහාර කියලා මම කියන්නේ උඩ. ඔව් ඔව්. මෙන්න මේවා ආහාරයට ගන්න ඕනේ. ගොඩක් අය කන්නේ නැහැ. එහෙනම් ඔය කාන්තා පාර්ශ්ව විශේෂයෙන් ගෙදරට ගේන්න මෙන්න මේ ආහාර. හරි වැදගත්. ගෙනාවත් පැත්තකට දානවා කේන්ති යනවා එතකොට නේද? කේන්ති ගන්න එපා. හරි එහෙනම් මේ ඔය වගේ ආහාර ගන්න. ඊළඟට ටික කාලයකට හරි මේ අර කාබෝහයිඩ්‍රේට් ආහාර ගැනීම අඩු කරන්න. කීටෝ ඩයට් එකක් ගන්න නම් හොඳයි යම් කිසි කාලයකට. ඊළඟට මේ අපිට හම්බ වෙන මේ ඔය අපි මම කියපු ડોક્ટર නයන ඔව් ડોક્ટર නයන අර මේ මම දැක්ක විටමින් E මේ ෆුඩ් සෝස් එකක් විදිහට මේ පිසු නිමිති කියලා තිබ්බනේ අතන. හේතුව ඒ කියලා පොඩ්ඩක් කියන්නකො එහෙම කියන්න. නෑ නෑ ඒගොල්ලෝ පිසු නිමිති කියලා ගාලා දාලා තියෙනවා. අමුයෙන් ගන්න තියෙන්නේ දෙන්නේ. ඒක ප්‍රශ්න නෑ නේ. නෑ නෑ. ඒක පිසු වහම අඩු වෙනම සැක වැඩි වෙන්නේ. right. thank you. දැන් මෙතන තියෙන මේ විටාජින් එක. මේක හෝමෝන් බැලන්ස් කරන්න හොඳම සෝස් එකක් සම්පත්. සම්පත් දන්නවද දන්නේ නැහැ. මේක ගත්තු කට්ටිය ඉන්නවා. මෙතන ඉන්නවද දන්නේ නැහැ. සමහර විට ඇති. මගේ ගෙදර ඉන්න අම්මා. අවුරුදු 57ක් 60ක් විතර ඒ ලේඩිට මට කතා කරලා කියනවා මාර වැඩේ නැහැ නේ මත්තයා මේ මට මේ වෙන්සස් හදනවා කියලා අවුරුදු 10කට පස්සේ. ඇයි මේ වෙන්සස් නැවතිලා තියෙන්නේ අර තවකම ඩිම්බ ශරීරේ තිබිද්දි. ඩිම්බ නිකුත් කර ඉවර නාටක ගාලා ගිහලා හෝමෝන් ටික බැලන්ස් කරනවා ආපහු සිස්ටම් එක වැඩ කරන්න ගත්තා. ඉන්න බය ටිකක් වයසකයි බය වෙන්න එපා. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ඒ තරම් පවර්ෆුල් හෝමෝන් බැලන්ස් කරන්න. ඒකට මම එහෙම කිව්වේ. ඊළඟට මම අර කියපු විටමින් B ඒ කොම්ප්ලෙක්ස් එක. ඊළඟට අවශ්‍ය සියලු මිනරල් වර්ග ටික මෙන්න මේ ටැන්ගි ටැන්ජරින් කියන එකේ තියෙනවා. මේ මාස් එකට පිටින්නයක් විතරයි. මේ තියෙන සෙලේනියම් ප්‍රෝකාඩියෝ එෆෙක්ට්ස් කියන එක ගන්න මේකේ අයෝඩින් හොඳ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම හાર્ට් එකට අවශ්‍ය සියලු පෝෂණ කොටස් තියෙනවා මේ ප්‍රෝකාඩියෝ එෆෙක්ට්ස් කියන එක. මේ ඔක්කොම නැචරල්. එකක්වත් මේ ආටිෆිෂල් ඒවා නෑ. හරි. ඊළඟට මේ බියොන්ඩ් ඔස්ටියෝ එෆෙක්ට්ස් කියන එක කැල්සියම් කොම්ප්ලෙක්ස් එකක්. කැල්සියම්, මැග්නීසියම්, විටමින් D ඒ ඔක්කොම තියෙනවා. ඊළඟට මම කියනවා මෙන්න මේ අලුතෙන් ආපු මේ සප්ලිමන්ට් එක නේ මේ ක්‍රීම් එකක්. සම්පත් මේක පේනවද දැන්? ඔව් මට පේනවා. මේ තියෙන්නේ මෙන්න මේ ක්‍රීම් එක. ගෝල්ඩ් ක්‍රීම් එක. ඔව් රත්තරන් පාට එකක්. මේක හදලා තියෙන්නේ මේ නැනෝ තාක්ෂණයට හදපු එකක්. පේනවා ඇති මේ කහ පාට ක්‍රීම් එකක් තියෙන්නේ. මේකේ මම ඔය කියපු විටමින් මිනරල් වර්ග තියෙනවා. මේක හැමේ ගන්න තියෙන්නේ. මෙහෙම මේ අතට එන ප්‍රමාණය ඇඟිල්ල මොහොතිව එන ප්‍රමාණය අරගෙන මෙන්න මෙතන ගන්නවා. ඩොක්ටර් එදා අපි අර වීඩියෝ එකේ කතා කරේ හැමෙන් මේක ඇබ්සෝබ් කරගන්න පුළුවන්ද කියන එක. ඔව්. දැන් මෙතන මේ දෙක මෙතන ගෑවම මේක කෙලින්ම බලපාන්නේ පිටියුටරි ග්ලෑන්ඩ් එකට. එයාට අවශ්‍ය පෝෂක කොටස් ටික මෙතනින් දීලා එයාව උත්තේජනය කරනවා ඉස්සෙල්ලා. හරි. ඊට පස්සේ මේ අපේ මේ නාඩිය අල්ලන්නේ අපි මෙතන. ඔව්. අතේ. මැණික් කටුවට පල්ලෙන්. මෙතන ටිකක් ගන්නවා. ඔය එකපාර ගත්තු ටික ඇති ඔය තුන් වලටම. මෙතන දෙපැත්තේ. කොහොමද ස්වල්ප ගන්න ඕනේ නේද ඩොක්ටර්? හා? කොහොම ස්වල්පය යෝනේ? කොහොම පොඩ්ඩයි. මේක ගෑවම අර විටමින් මිනරල් ටික අපේ මෙතනින් ධමනිය හරහා උරා ගන්නවා මේ අපේ රුධිර සංසරණ පද්ධතිය. එතකොට අපේ පිටියුටරි එක උත්තේජනය කරගන්නවා අපි අවශ්‍ය හෝමෝන් ටික නිකුත් කරගන්න. මෙතනින් රුධිරයට අවශ්‍ය පෝෂණය යම් කිසි ප්‍රමාණයක් සපයනවා. අවශ්‍ය තැනකට ගෙනියන්න.
ඊට අමතරව අපි එක එක රෝග වලට මේ තියෙන වෙනම chart එකක් මේක ආලේප කරන්න මේ පොඩි තප්පර 5ක් විතර මෙහෙම මේ පිරිමදින් විතරයි. ඔව්. ඒක දැන් ඒ ආපු ටික නෑ. මේ අවශෝෂණය කරගන්නවා ඉතා ඉක්මනින්. ඒක අලුත්ම මේක අපිට හම්බෙච්ච අලුත්ම මේ අයිටම් එකක්. ඇත්තටම ඒක මේ සෑහෙන්න සාර්ථකයි ඒක. ඔන්න ඔය ටික තියෙනවා අපිට මේ අපේ ඔය කියපු කාරණාවලට අවශ්‍ය විටමින් මිනරල් සප්ලිමන්ට් වලින් ගන්න ඕන. ඒ කියන්නේ තුමක් දීලා තියෙනවා. සප්ලිමන්ට් බොන්න කැමති අයට ගන්නත් දීලා තියෙනවා. ඔව්. ගන්න කැමති නැති අයට බොන්න දීලා තියෙනවා. ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි මං හිතනවා සම්පත් මේ ගාන එක එක යම් කිසි කාලයක් බිව්වනම් තමයි හොඳ කියලා. මොකද මෙතනින් කරන්නේ පිටියුටරි එක උත්තේජනය කරලා දෙන එකනේ. ඒතකොට එයා වැඩේ පටන් ගත්තාම ඇඟ ඇතුලෙන් අවශ්‍ය මිනරල් ටික ලැබුණොත් මං හිතන්නේ මේ සිස්ටම් එක ඉක්මනට අපිට උත්තේජනය කරලා ගන්න පුළුවන්. අප්ඩේට් කරගන්න පුළුවන් නේ. එහෙනම් අපි මේ ප්‍රශ්න අහන්න වෙලාවක් දෙමු. ඔව්. අවස්ථාව තියෙනවා. ડોක්ටර් ඒ ක්‍රීම් එකේ ගාණ කීයක් විතර වෙනවද? පොඩ්ඩක් ඉන්න. හොඳ වැඩි. ડોක්ටර් වතුර එකක් බිව්වා. වතුර බිව්වේ නැහැ පැය එකමාරක්. ඔව් ඒ ක්‍රීම් එක මේ දැන් මම දෙකක් ගත්තේ. දෙකක් ගන්නකොට ඒ සාමාන්‍ය එක ගත්තොත් රුපියල් 15000ක් විතර නේ ක්‍රීම් එක. ඒක දෙකක් ගන්නකොට ඒ කම්පැනිෙන් ගන්න පුළුවන් රුපියල් 21000ක් විතර මට මතකයි. ඔව් 21000ක් දෙකම ගන්න. නැත්නම් කරනවා පාවිච්චි කරන්න පුළුවන්ද? මේ එකක් අපිට මාසයක් දැන් සාමාන්‍යයෙන් මෙහෙමයි දැන් ලේඩීස්ලා මේක ගත්තාම ಕುರುලෑ වලට කොහොම ගන්නවලු. හොඳ වෙන හින්දා. එතකොට වැඩි නේ මාසෙකට නයිට් ක්‍රීම්ද ඩේ ක්‍රීම්ද? මේක මේ ඩේ ක්‍රීම් එකක් මේ නයිට් ක්‍රීම් එකක් නෙමෙයි. ක්‍රීම් එකක් විදිහට භාවිත කරන්නේ අපිට අවශ්‍ය තැනට විතරනේ ගන්නෙ. තෙරපි එකක් විදියට නිකන්. නැත්නම් මේක දවස් දෙකකින් ඉවර වෙයි. ડોක්ටර් ඔව්. ડોක්ටර් එදා ඔය ප්‍රසන්ටේෂන් එකේ අහගෙන හිටියේ. ඔය මේ ප්‍රසන්ටේෂන් එකේදී මම දැක්කා මේ සුදු කවර පොතු කවර මේ වගේ දේවල් වලටත් මේක ගොඩක් හොඳයි. ඒකම ඔය මූණේ තියෙන ලප කැලල් වලට හොඳයි. මේක ස්ප්‍රේ කරන්න පුළුවන් පොඩ්ඩක්. එහෙම මොකක් හරි ගතවක් කොහෙන්ද ඔය ක්‍රීම් එක? ඔව් මේකේ තියෙනවා මේක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. දැන් අපිට හිතමු මේ මිරිසාවක් කරේ ආවොත් අපිට මේ ස්ප්‍රේ කෑන් එකකට දාලා චුට්ටක් මේකෙන් පොඩ්ඩක් දාලා කරලා කලවම් කරලා ස්ප්‍රේ කරන්න පුළුවන්. කටේ තුවාලාවත් එහෙම ස්ප්‍රේ කරන්න පුළුවන්. ඊළඟට මේ දැන් අර අපේ ඇහි දැන් මේක සම්පත් වෙන්නම කතා කරන්න මාතෘකාව. දැන් අපේ ඇහි පෙනුම අඩු වෙන්න හේතුව තමයි දැන් අපි කියන්නේ දැන් මේ බිත්තර කට්ටක් වගේ හයියයි කියලා නිකන් ඉන්නේ මේ අපේ අක්ෂි ගෝලය. එහෙම නෑ මේක ෆ්ලෙක්සිබල්. මේක අර අපේ මසල්ස් 6ක් තියෙනවා. ඒ මසල්ස් 6ෙන් පුළුවන් මේක ඉස්සරහට අදින්න පස්සට ඔහොම මේ අර කැමරාවේ ලෙන්ස් එක වගේ. එහා මෙහා කරලා ફોකස් කරන්න පුළුවන්. හැබැයි දැන් ඒක පැත්තකට කරලා තියෙන්නේ. මොකද ඒක අර මසල් එක ආය හදා ගන්න බැරි හින්දා. ඒ හින්දා අපි කරන්නේ මොකද ඉස්සරහින් කණ්ණාඩියක් දාලා ફોකස් එක හදා ගන්න. ටිකක් කල් යනකොට ඒකත් මදි ආයෙ එකක් දාන්න. කොහොමනේ තියෙන්නේ? දැන් මේකට පුළුවන් මේකෙන් චුට්ටක් අරගෙන කොහොම පොඩ්ඩයි ගන්නෙ. ඇහි මේ උඩයි යටයි ගෑවොත් S2 ගන්න තියෙන දෙපැත්තේ මේ උඩයි යටයි. මේ දැවිල්ලක් එහෙම මොකුත් නැහැ. සැරජාතිය මොකුත් නැහැ ඒකේ. ඒකෙන් මේ අර මසල්ස් වලට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා මේ මෙතනින්ම පෝෂණය දෙනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් ටිකක් කාලයක් යනකොට මේ කන්නඩි මාරු කරන්න වෙනවා. ලෙන්ස් එකේ අඩු කරගන්න. ආය අඩු කරගන්න. ડોක්ටර් කියන්නේ ඊට පස්සේ නෑ ඔයාගේ වැහේ ප්‍රශ්නයක් තියෙන. දැන් ඔයාලට දියවැඩියා වැදිලා තියෙන්නේ. නැත්තම් ඔයාලට ඔහොම වෙන්න බෑ කියන්නේ. මම දැන් ડોක්ටර් ධම්මික දන්නේ නැති මේ කතාව. මේ ආපස්සට යන්න බෑ කියලා කියන්නේ. හැබැයි මේකට රිවර්ස් කරන්න පුළුවන්. මොකද අර මේ අර මසල්ස් 6 ශක්තිමත් වෙන නිසා. එහෙම එකකුත් තියෙනවා මේක. ඔය වගේ ගොඩාක් දේවල් වලට يعني සොරයිසිස් වෙන්න පුළුවන්. ඊළඟට හමේ රෝග විතරක් නෙමෙයි. මේ ඕනම රෝගයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. බාහිරින් කතා කරමු විදියට. ඒක වෙනම දවසක කතා කරමු. ඒක දවසක් ලොකු කතාවක්. අපි ප්‍රශ්න වලට
තව කෙනෙක්ට අහන්න පුළුවන් මොනවා හරි තියෙනවා නම් දෙයක්. ඒ ඩොක්ටර්ස් ක්‍රීම් එකේ නම පොඩක් කියන්නකෝ. ෆර්ම් X3 ෆර්ම් X3 එනවාද ඔව් පේනවා. ඇස්වට කළු වෙන එකට ගන්න පුළුවන් ඇති නේද ඒක? මේක අර හොඳ අපේ මෙහෙම කළු වෙන්නේ අපේ මේ ෆ්‍රී රැඩිකල් වැඩි නිසානේ. මේකෙන් අඩු කරගතයි. මොකද මේකේ සෙලෙනියම් මෙහෙම තියෙනවා හොඳට. දැන් ඔය ප්‍රොඩක්ට්ස් ඔක්කොම තියෙනවද? දැන් එතන ඔක්කොම තියෙනවද දැන්? ඔව් ඕඩර් කරන්න ඕනද? මේ දැනට ඕඩර් කරලා ගන්න පුළුවන්. මම මේක වෙනමම ඒගොල්ලන්ගේ මාකටිං ප්ලෑන් එකක් තියෙන්නේ. දෙකක් ගත්තොත් 21000ට ගන්න පුළුවන්. එකක් ගත්තොත් 15000ක්. දෙකක් දැන් ඔය ඔක්කොම ප්‍රොඩක්ට් අනිත් ඒවා අපි ඕඩර් කරලා බලන් ඉන්න ඕනද නැත්නම් අපිට දැන් එතන ගියම එවෙලේ ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්. ගන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි. සර් මේ අයි ක්‍රීම් එක වේදනානාශකයක් විදියට භාවිතා කරන්නත් පුළුවන්ද? පුළුවන්. ඒ කියන්නේ අර සිද්ධාලේප ගන්නවා වගේ ගන්න එපා. පොඩ්ඩක් දැන් මගේම තිබ්බ එකක් මම කියන මගේ මෙතන තිබුණා මේ පොඩි මසල්ස් වල වේවුලන ගතියක්. හිටපු ගමන් එනවා. දැන් ඒක නෑ. මම දවස් 4ක් පහක් ගෑවේ. දැන් ඒක නෑ. එදා මං ඉන්නකොට කියලා ගෑවේ. මට මතකයි. දැන් නෑ. දාලා බලමු කිය. ડોක්ටර් මේ මගේ නංගි කෙනෙක්ගේ මේ ආතරයිටිස් තත්ත්වයක් තියෙනවා යාට. දැන් ඒ පාර ඊයේ කිව්වලු ડોක්ටර් මේ චෙක් කළා මේ ඇඟේ ප්‍රෝටීන් යනවා කියලා යාගේ. ඒකට මොන හරි විසඳුමක් කියන්න පුළුවන් ડોක්ටර් මොන වගේ එකක් පාවිච්චි කරන්න ඕනද කියලා? අපි මේ චෙක් කරලා බලමු. එයාව චෙක් කරලා බලමු අපි. ස්කෑන් බන්දුලේ ස්කෑන් එකට වන්න. ස්කෑන් එකට වෙනකන් තමයි හොඳම වැඩේ නේද? ඔව් බලලා තීරණය කරමු. හරි. ප්‍රශ්න තියෙනවද? ඩොක්ටර් සෙලේනියම් අඩංගු ආහාර ටිකක් කියනවද? සෙලේනියම් තියෙනවා කොස්පොලොස්. ඊළඟට තද රතු පාට හාල් වල තියෙනවා. කොස් ඇටවල එහෙම තියෙනවා. මම හිතනවා කුරක්කන් වල ඇති කියලා. හරි. ඊළඟට මම හිතනවා සියඹලා වල ඇති කියලා. කවුරුත් මේවා හොයලා නැහැ. හරි. ඊළඟට සියඹලා ඇටේ. සියඹලා ඇටේ කන්නේ නැහැනේ කවුරුත්. හැබැයි ඔයා දන්නවද පාකිස්තානු ජාතිකයන් සියඹලා ඇට රෝස්ට් කරලා ලුණු දාලා හප ඉන්නවා චුවින්ගම් එක වගේ. එතකොට අර මේකේ තියෙන ටික හරි ඇඟ ඇතුළට යනවා. සියඹලා කියන නම හැදිලා තියෙන සිය බල කියන වචන වලින්. සිය බලයක් තියෙනවලු. ඒක ඉස්සර මිනිස්සු දරන් ඉඳලා තියෙනවා මේකේ තියෙන බලය. දැන් දන්නේ නැති උනා. එහෙනම් මම හිතනවා සියඹලා ඇටේ ඇති කියලා. ඒ වගේ හොයන්න ඕනේ. හරි. ડોක්ටර් අද දවසේ අපි එක කතා කියන අය. හරි එහෙමනම් නවත්තන්න පුළුවන්. වෙලාව හරිද? වෙලාව හරි. පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ විටාජින් එකයි අර ක්‍රීම් එකයි පාවිච්චි කරනකොට කොහොමද ඒක බෙනිෆිට්ස් මොනවාද? ඒ දෙකම එකට පාවිච්චි කරන්න ඕනේද කොහොමද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් විටාජින් එක අපි ගන්න හිස් බඩ. ඒක ක්‍රීම් එකට කාලය ප්‍රශ්නයක් නැහැ. මොකද ආහාර ජීර්ණ පද්ධතිය හරහා නෙමෙයිනේ මේක ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ක්‍රීම් එකට එහෙම ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් අර හැම එහෙම පිරිසිදු කරලා මේ උණු වතුර ටිකකින් හොදලා වගේ ගන්න පුළුවන් නම් මේක ටිකක් ඉෆෙක්ටිව් වෙයි කියලා මම හිතනවා. ඉතා ස්වල්පේ යෝනේ නේද ડોක්ටර්? ඉතාම ස්වල්පේ. මේ ඇඟිල්ල මෙහෙම තිබ්බහම අතර එන ටික විතරයි. සාමාන්‍යයෙන් මේ බෝටල් එකක් මාසයකට පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව මට නම් මාස දෙකක් විතර පුළුවන් ඒක මට කියලා මට හිතෙනවා. මේ කාන්තා පාර්ශ්වයේ ටිකක් වැඩියෙන් පාවිච්චි කරයි තමයි. කාන්තාවන්ට මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය මාසයක් පුළුවන්. මොනවා හරි එකතු කරන්න තියෙනවද අපි අවසන් කරන්න? ડોක්ටර් මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් මට පුද්ගලිකව හරි යොමු කරන්න මම උත්තර දෙන්නම් ඒවට. මේ Facebook එකේ Messenger හරහා හරි WhatsApp හරහා හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් අහන්න මට පුළුවන් විදිහට මම උත්තර දෙනවා. එහෙනම් අද දවසේ ආපු සියලු දෙනාටම ස්තුතියි. බොහොම ස්තුතියි සම්පත්.
අනිවාර්යෙන්ම අද දවසේ අද ආපු පිරිස ගොඩාක් දැනුමක් එකතු කරගත්ත කියලා මම හිතනවා. ඒකම ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කරන් යන්න. එතකොට මේ අපි හෙට දවසේ ඉදිරි දිනවලදී ඔබට තවත් දැනුමෙන් සන්නද්ධ කරන්න ප්‍රෝග්‍රෑම් කීපයක් ලෑස්ති කරලා තියෙනවා. ඒකම කාන්තා රෝග පිළිබඳව තව වැඩසටහනක් අපිට ඉස්සරහට කරගෙන යන්න වෙනවා. මේ වැඩසටහනට සම්බන්ධ කරලා මොකද තව ගොඩක් තියෙනවා කරුණු කතා කරන්න. ඒ කරුණු එක්ක අපි ඉදිරියේදී ඔබ හම්බ වෙන්න බලාපොරොත්තු වෙමින් අද දවසේ අපි සමුගන්න කලින් තව කවුරු හරි ඉන්නවා මොනවා හරි දෙයක් අහන්න. එයාට අවස්ථාව තියෙනවා. කවුද? නම් thank you කියලා මම නම් කිව්වේ ડોක්ටර්. හරි. එහෙනම් ඔබ සියලු දෙනා එහෙනම් හැමෝට තපවත් සුවවත් සරු හෙටක් එහෙනම් ජය වේවා. අපි හම්බ වෙමු තවත් දවසකින්. ඔබ මේ විදිහටම winwin.lk.net හරහා ඔබ සම්බන්ධ වීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී අපි winwin එකත් එක්ක ඔබත් දිනලා අපිත් දිනන ගමනකට එකතු වෙමු. ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඒ දෙයයි අපි දිනමු එකතු වී රට ගොඩ නගන්නට අපිට හැකි වෙනවා කියලා අපි අනිවාර්යයෙන්ම දන්නවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. ජය වේවා. බොහොම thank you සම්පත් මල්ලි. thank you doctor. thank you. සුබ දවසක් හැමෝටම.